වෙන්නට තෙවරක් নমස්කාර පාඨය කියනවා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආයුස්මාච විඤ්ඤාණං යදා කායං ජහන්ති මං අපවිද්දු තදාසේති නිරත්තං ව කලිංගරන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සිරිමල් මහත්මාණන් එමෙතනිය ප්‍රමුඛ කරගත් ධර්ම ශ්‍රවණයට සූදානමින් සිටින පින්වතුනි අද සවස් කාලය තුල මේ මොහොතේ ඔබ සූදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝකයාට සබහා දහමේ තියෙන සත්‍ය වූ දේශනාව ඉදිරිපත් කරමින් සද්ධර්මයේ විදිහට ලෝකයට දේශනා කරපු එලි දක්වපු උතුම් ධර්මයෙන් යම් දහම් කරුණු කිහිපයක් ඔබේ නිවාස ස්ථානයේ දේශනා කරව ගන්නට ඒ ශ්‍රවණය කරන්නට ඊට මූලික අරමුණ විදිහට ඔබ තබා ගත්තේ දැනට දින 6කට පමණ පෙර මිය පරලොව ගිය ඒ සිරිමල් මහත්මාණන්ගේ පුතණුවන් එමෙතනියගේ පුතණුවන් ඒ වගේම තමන්ගේ සහෝදරයා වුණ ඥාතිවරයා හිතවතා වුණ චානුක ප්‍රියංකර බණ්ඩාර විජේරත්න මහත්මාණන්ගේ මිය යාම නිමිති කරගෙන මතක ධර්ම දේශනාව විදිහට
ධර්ම දේශනාවක් දේශනා කරවලා එය ශ්‍රවණය කරලා ඒ තුලින් ලැබිය හැකි පින ආනිසංසය ලබාගෙන එතුමන්ට පරලෝක වශයෙන් කළ හැකි අනුග්‍රහය යුතුයකම වගකීම ඉෂ්ට කරන්නට සූදානම් වෙන අවස්ථාව. ඒ වෙනුවෙන් ඔබ තෝරාගත්තේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාමුදුරුවෝ දක්වපු විදිහට සියලුම දානයන් අතර උසස්ම වෙච්ච දාණය ධර්ම දාණය තමන්ගේ නිවසේ සිද්ධ කරගන්න. ධර්ම දේශනාව කියන එක බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ ධර්ම දාණය කියලා. ඒකට හේතුව තමයි ධර්මය ලබා දීමක් තව කෙනෙකුට අහන්න සැලැස්සීමක් තමයි ධර්ම දේශනාවක් තුලින් සිද්ධ කෙරෙන්නේ. එය අහලා කෙනෙක්ගේ ජීවිතයක් සකස් කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා මේ වැටෙන්නේ ප්‍රතිපත්ති දාණය කියන කොටසට. ප්‍රතිපත්ති දානයන් අතරත් ඉහළම දේ තමයි අවවාද අනුශාසනා ලබා දෙමින් ධර්ම දේශනයක් දේශනා කිරීම. ඔබේ නිවසේ මේ සූදානම් වෙන්නේ බුදුදහමේ හඳුන්වා දෙන වටිනාම පින්කම් අතුරින් එක් පින්කමක් සිද්ධ කරගන්න. වටිනා පින්කම් කිහිපයයි තියෙන්නේ. ඒ අතරින් ප්‍රධානතම පින්කමක් තමයි ඔබ මේ සිද්ධ කරගන්නට බලාපොරොත්තු වන්නේ සූදානම් වෙන්නේ. එතකොට ඔබ කල්පනා කළ යුතු වෙනවා ඔබ මොකටද මේ සූදානම් වෙන්නේ කියන එක. ඔබ සූදානම් වෙන්නේ ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න. එතකොට ඔබ ධර්ම දේශනාවට ආරාධනා කරලා ඉඳගෙන පන්සිල් සමාදන් වෙන අවස්ථාවේ පටන් ඔබ බැඳිලා ඉන්නවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය පිළිබඳ බුදුහාමුදුරුවෝ දක්වන කොට දක්වන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැත්නම් ධර්ම දේශනාවක් දේශනා කරාට පිං සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. පිං සිද්ධ කරගත්තේ නැත්නම් පිං දෙන්න පුළුවන් කමකුත් නැහැ. මොකද අපි ළඟ නැති දෙයක් අපිට දෙන්න බෑ. එහෙම දෙනවා නම් දෙන්න වෙන්නේ ණයට අරගෙන. ණයට ගත්තොත් ණය ගෙවන්න වෙනවා. බුදුදහමේ පින කියන එක ණයට ගන්න පුළුවන් දෙයක් විදිහට කොතනකවත් හඳුන්වා දීලා නැහැ. පිනයි පවයි කියලා දෙකක් උගන්වනවා. කුසලයයි අකුසලයයි කියලා තව දෙකක් උගන්වනවා. හතරක් තියෙනවා. එතකොට මේ අතරින් පව කියන්නේ ණය. පව් කියලා කියන්නේ ණයට. මිල මුදල් ණය නෙවෙයි. ජීවිතේ අපි ඇති කරගන්නා ණය. මිනිස්සුන්ට සත්තුන්ට සබහාදහමට අපි සිද්ධ කරගන්න ණයට තමයි පව් කියලා කියන්නේ. පින කියලා කියන්නේ අපි ලබන ලාභයට. අපි ළඟ තියෙන දෙයක් දාලා පොලියක් ලබනවා අපි ලාභයක් ලබනවා. ඒ ලාභය තමයි පින. කුසලය කියන්නේ තැම්පත් කරන මුදල. අකුසලය කියන්නේ ගන්න ණය මුදල. එතකොට ඒකට එකතු වෙන පොලිය තමයි පින සහ පව. ණයට එකතු වෙන පොලිය පව, පිනට එකතු වෙන තැම්පතුවට එකතු වෙන පොලිය පින. ඔය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් මම තේරුම් ගන්න පහසු වෙන්නයි ඒක දැක්ුවේ. ගැඹුරට ගියොත් එහෙම ඊට වඩා අමාරුයි වටහා ගන්න බැරි යනවා. එතකොට අපි ළඟ මේ පින් නැතිව අපිට කෙනෙකුට දෙන්න බෑ. පින විතරක් නෙවෙයි. අපේ ගෙදරට කෙනෙක් එනවා මොනවා හරි ඉල්ලගෙන යන්න. එයා ඉල්ලන දේ ගෙදර නැහැ. මොකද වෙන්නේ? දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නැහැ කියලා යවන්න වෙනවා අනිත් පැත්තට. හිස් සතින් යවන්න. ඒ වගේ තමයි දැන් චානක ප්‍රියංකර මහත්මාණන්ට යම් හේතුවකින් පිනේ අඩුවක් තිබ්බොත් එතුමා ඉන්නේ මේ ගෙදරට හොයාගෙන. පේන්නේ නැහැ. හැබැයි එනවා. හොයාගෙන එනවා. ඇයි? එතුමන්ගේ ලේ ඥාතීන් ඉන්නේ මෙහෙ. අම්මා තාත්තා ඉන්නේ මෙහෙ. හොයාගෙන ඉන්නේ මෙහෙට. මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු. බුදුදහමේ තියෙනවා. බුදුදහම විතරකුත් නෙවෙයි අනිත් ආගම් වලත් තියෙනවා.
හැම ආගමකම මේ සංකල්ප ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපිට බොරුය කියලා එකපාර කියන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සිංගාටකේසුච ద్వාර බාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකංගරං කියලා. මේ මියගිය අය එන විදිහ නිකම් බය වෙන්න එපා, හොල්මන් කරන්න ඉන්නේ නැහැ. තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති, මිය යනකොට පිං තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? අපි හැම කෙනෙක්ම මිය යන්න ඕනේනේ. සතා සිව්පාවා ගස් කොළන් මිනිස්සු මේ හැමදේම මිය යනවා, මැරෙනවා, නැති වෙනවා. බුදු උනත් මැරෙනවා. මරණය බුදුහාමුදුරන්ටත් එකයි, සතාටත් එකයි, වෙනසක් නැහැ. ජනාධිපතිටත් එකයි, සාමාන්‍ය මිනිස්යාටත් එකයි, වෙනසක් නැහැ. උගතටත් එකයි, සාමාන්‍ය මිනිස්යාටත් එකයි. වැඩිමහලු කෙනාටත් එකයි, පොඩි ළමයාටත් එකයි. ඒක වෙනසක් නැහැ. කොයි වෙලාවෙ හෝ මේ මරණය කියන එකට යන්න වෙනවා. කේමන කලින් ගාථාවකුත් කිව්වේ ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින්ගරං. මේ ශරීරය කියන එකේ පැවැත්ම තියෙන්නේ කරුණු තුනක් මත. මොනවද මේ කරුණු තුන? ආයු, උෂ්ණ, විඥාන. මේ තුන තියෙනවා. ආයුෂයක් තියෙන්න ඕන, උෂ්ණත්වයක් තියෙන්න ඕන, විඥානයක් තියෙන්න ඕන. කරුණු තුනක් තියෙන්න ඕන ජීවත් වෙන්න. මේ කරුණු තුන නැති කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. මං කියන්නේ සතෙක් සිව්පාවෙක් ගැන. ගස් කොළන් නම් කරුණු දෙකක් තියෙන්න ඕන. මොකද්ද? ආයුෂය තියෙන්න ඕන, උෂ්ණය තියෙන්න ඕන. ගස් කොළන් වලට. සතෙකුට නම් විඥාණය තියෙන්න ඕන. ඒතර කරුණු මූලික කරුණු තුනක් තියෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම පැවැත්ම තියෙන්නේ එක්ක මේ කරුණු තුනම හින්දා, එක්ක මේ කරුණු දෙකම හින්දා, එහෙම නැත්නම් එක කරුණක් හින්දා. මේ කරුණු තුනෙන් එකක් හෝ සම්බන්ධයි. ලෝකේ හැම දෙයකම. તો අපි මේ කතා කරන්නේ මිනිස්සෙක් ගැන. චානක මහත්මයා මිනිස්සෙක්. ඔන්න මොකද උනේ? ආයුෂය ගියා. එතුමා ඉපදෙනකොට ගෙන ආපු ආයුෂය ගියා. සමහරවිට ආයු තිබ්බ වෙන්න පුළුවන් තව ඉතිරි වෙලා. තව කරුණු දෙකක් තියෙනවානේ. තුනෙන් එකක් හෝ නැති වුණොත් මැරෙන්න ඕන. අපි වුණත් එහෙමයි. තුනම එකපාර නැති වෙන්නත් පුළුවන්. තුනෙන් එකක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි එකක් හෝ අඩුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හරියට අපේ මොලේ වැඩ කරන්නත් ඕන, හදවත වැඩ කරන්නත් ඕන. දෙකෙන් එකක් අක්‍රිය වෙච්ච ගම මනුස්සය ඉවරයි. ඒ වගේ තමයි. ආයුෂය තියෙන්න ඕන, උෂ්ණත්වය තියෙන්න ඕන, විඥානෙ මේ තුනම වැඩ කරන්න ඕන. මනුස්සයෙක්ගේ, සතෙක්ගේ පැවැත්මට. ටිකක් ගැඹුරු වැඩි මේ අභිධර්මයේ තියෙන සාකච්ඡාවක් මම මේ ගන්නෙ. නමුත් මම කෙටියෙන් පහදලා දෙන තේරුම් ගන්න. ඒකයි උදාහරණ වැඩි. එතකොට චානක මහත්මයා ඉපදෙන මොහොතේ තමයි අරගෙන එන්නේ ආයුෂයයි කර්ම ශක්තියයි කියලා දෙකක්. ආයුෂයත් අරන් එනවා, කර්ම ශක්තියක් අරන් එනවා. ඔය කර්ම ශක්තිය තමයි විඥාණය කිව්වේ. අර කලින් මම කිව්ව කරුණු තුනක් කියලා. ආයුෂය, උෂ්ණත්වය, විඥාණය. විඥාණය කිව්ව කර්මයට. ඒතර කර්මය, ආයුෂය, උෂ්ණත්වය. චානක මහත්මාණන්ගේ සමහර විට ආයුෂ තිබ්බ වෙන්න පුළුවන්. මොකද හදිසි අනතුරක්. තව ආයුෂ තියෙන්න ඇති. දන්නේ නැහැ. තියෙන්න පුළුවන්. ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි දැන් බුදුදහමේ කියනවනේ මරණ වර්ග 4ක් ගැන. ප්‍රධාන මරණ 1යි, ඊට අමතරව හේතු වෙන මරණ 4ක් තියෙනවා. අපි හැම කෙනෙක්ම හැම තප්පරයකම මැරෙනවා. අපිට පේන්නේ හැම තප්පරේම මැරෙනවා. හැම මොහොතෙම මැරෙනවා. ඒකට අපි කියනවා වයසට යනවා කියලා. බුදුහාමුදුරුවකට කියනවා ක්ෂණික මරණය කියලා. මොහොතක් පාසා සිද්ධ වෙන මරණය. හැම කෙනෙක්ම හැම දෙයක්ම මොහොතක් පාසා මැරෙනවා. ක්ෂණික මරණ. ඒක තමයි ප්‍රධාන මරණය.
ඊට අමතරව ආයුක්ඛය මරණ, කම්මක්ඛය මරණ, උභයක්ඛය මරණ, උපච්ඡේදක මරණ කියලා 4ක් තියෙනවා. ආයුක්ඛය මරණය කියලා උගන්වන්නේ ආයුෂ ඉවර වෙනකොට සිද්ධ වෙන මරණයට. මරණානුස්සති භාවනාව උගන්වන තැන්වල බුදුහාමුදුරුවෝ මතක් කරනවා පහනක් උපමාවට ගන්න කියලා. පහනක් පත්තු වෙන්නේ සාධක දෙකක් මත. පහන පත්තු වෙන්නේ සාධක දෙකක් මත. මොකද්ද සාධක දෙක? තෙල් තියෙන්න ඕන, තිරයක් තියෙන්න ඕන. පහන පත්තු වෙන්නේ දාට. තෙලුයි තිරයි තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මිනිස්යාගේ පැවැත්මට ආයුෂය තියෙන්න ඕන, කර්ම ශක්තිය තියෙන්න ඕන. පින හෝ පව තියෙන්න ඕන. සමහරු මේ ලෝකේ උපදින්නේ තමන් කරපු පින් ගෙවන්න. පින කියන එක විඳලා ඉවර කරන්න සමහරු ඉපදෙනවා ලෝකේ. පින් හින්දා ඉපදෙනවා. තව සමහරු ලෝකෙ ඉපදෙනවා පව් හින්දා. සතාසිව් පව් ගොඩාක් ඉපදෙන්නේ පව් හින්දා. මිනිස්සුන්ගෙත් සමහරු ඉපදෙන්නේ පව් හින්දා. පිනකුත් හේතු වෙලා හැබැයි පව් ගොඩක් තියෙනවා. එතකොට මිනිස්යාට මේ කරුණු දෙක ඕන. මොකද්ද? කර්මයයි ආයුෂයයි දෙක ඕන. පහන පත්තු වෙනවා තිරේ තියෙන තාක්කල් තෙල් කොච්චර තිබ්බත් පහනේ තිරේ ඉවර වුණොත් පහන නිවෙනවා. තෙල් පහන පිරෙන්න තිබ්බත් වැඩක් නැහැ. තිරේ ඉවරයි නම් පහන නිවෙනවා. තමයි පහනේ ස්වરૂපය. අපේ ජීවිතත් ඒ වගේ අපේ ආයුෂ අවුරුදු කීයක් අපි ගේනවද? ඒ ගේන ආයුෂ ප්‍රමාණය ඉවර වෙන්නේ කොයි වෙලාවේද? ඉවර වෙච්ච ගමන් අපිට සිද්ධ වෙනවා මරණය කියන තැනට යන්න. ආයුෂ ඉවරයි. ඇඬුවා කියලා ආයුෂ දෙන්න බෑ. බෙහෙත් පෙව්වා කියලා ආයුෂ දෙන්න බෑ. බෝධි පූජා තිබ්බා කියලා ආයුෂ දෙන්න බෑ. මිනිස්යාට යම්කිසි ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. පරමායුෂ කියලා අපි කියනකොට. අපි ගණන් කරලා කියනවා 120යි කියලා. උපරිම 120යි කියනවා. මිනිස්යාගේ පරමායුෂ. ඊට එහා හිටපු කෙනෙක් ගැන තියෙනවද කොයි වார்த்தාවක්? මේ යුගයේ අතීතේ තිබ්බ වෙන්න පුළුවන්. ඒත් අහලා තියෙන එක්කෙනෙක් ගැන විතරයි මන්නවා. 120ට වැඩි හිටියා කියලා. වර්තමානයේ ගත්තොත් 120 පන්නපු කෙනෙක් ලෝකේ සාක්ෂි නැහැ. ඊට වඩා ජීවත් වුණා කියලා. උපරිම අවුරුදු 120යි. ඒකට කියනවා මනුෂ්‍යයාගේ පරමායුෂ කියලා. අවුරුදු 120 ඉවර වෙනකොට මොන දේ කළත් මනුෂ්‍යයා මැරෙනවා. ඔය 124 අනිවාර්යෙන් මැරෙනවා. කවුරු වුණත් ඒක නවත්තන්න බෑ. ඒක ලෝකයේ නියමයක්, නීතියක්. සබහාදහමේ නීතියක් ඒක. අපිට සබහාදහමේ නීතිය පන්නලා යන්න බෑ. ඉතින් අපේ ආයුෂ ඉවර වෙලා මැරෙන එකට බුදුහාමුදුරු මතක් කරනවා ආයුක්ඛය මරණය කියලා. ආයුෂ ඉවර වෙලා සිද්ධ වෙන මරණය. ඒකට අවුරුදු 120 ඉඳලා මැරෙන මිනිස්සයා මැරෙන්නේ පව් හින්දාත් නෙවෙයි, පින් හින්දාත් නෙවෙයි, ආයුෂ ඉවර වෙච්ච හින්දා. ඒකට හේතු වෙච්ච දෙයක් නැහැ. එකම හේතුවයි තියෙන්නේ මොකද්ද? ආයුෂ ඉවරයි. මේ පළවෙනි මරණ. දෙවැනි එක කම්මක්ඛය මරණ. කර්මය හින්දා මැරෙනවා. කර්මය හින්දා මැරෙනවා. මම කලින් කිව්වේ සමහරු ලෝකෙ ඉපදෙන්නේ පව් විඳවන්න. සමහරු ලෝකෙ ඉපදෙන්නේ පින් විඳින්න. විඳවනවා විඳිනවා දෙකක්. පව් හින්දා විඳවනවා, පින් හින්දා විඳිනවා. මේ දෙකට ඉපදෙනවා මිනිස්සු සතා සිව්පාව. හොඳට ඇරලා බැලුවොත් මේ කොටස් දෙකම ලෝකෙ දකින්න පුළුවන්. අයමුතුෙන් අපායක් බලන්න ඕනේ. හොඳට අපිට මනුස්ස ලෝකෙම දකින්න පුළුවන් මේවා. ඇයි? සමහරු ඉපදෙනකොට කෝටිපතියෙක්. මේ ලෝකෙ ඉපදෙන්නත් කලින් කෝටිපතියෙක්. සමහරු
එයා ඉපදෙනකොට යාගේ නමට ලක්ෂ කෝටි ගණන් බැංකුවේ account තියෙනවා. කෝටි ගණන් වටිනා ඉඩකඩම් තියෙනවා. කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් තියෙනවා. ඉපදෙනකොට ඔක්කොම උරුම වෙනවා උපතින්. අන්න පින කියන එකේ ස්වභාවය. උපතටත් පෙර තීරණය වෙලා ඉවරයි යාගේ ජීවිතේ. ඉපදෙන්නත් කලින් තීරණය කරලා. ඒ වගේම තව සමහර ඉපදෙනවා උපතේ ඉඳන් ණය ගෙවනවා. ඉපදෙනකොටත් කෝටි ගණක් ණයයි බැංකුවකට. අම්මලා තාත්තලා ණය වෙලා. අම්මලා තාත්තලාෙන් පස්සේ ගෙවන්න වෙන්නේ එයාලට තමයි. කෝටි ගණක් ණයයි. ඒ වගේම තව සමහරු ඉපදෙන්නේ උසස්ම කුලයකට ගිහිල්ලා. අපේ සමාජයේ කියන උසස්ම මිනිස්සුන්ගේ දරුවෝ වෙලා ඉපදෙනවා. ඒ වගේම අපේ සමාජයේ අපි පහත්ම කියලා හිතන මිනිස්සුන්ගේ ගෙවල් වල ඉපදෙනවා. එහෙම කුල ભેදයක් නැහැ. නමුත් මම මේ කියන්නේ ඉහළ පෙළේ මිනිස්සුන්ගේ දරුවෝ වෙලා ඉපදෙනවා, දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ වෙලා ඉපදෙනවා කියන්නේ. ඒ වගේම සමහරු ඉපදෙනකොට ලස්සන වෙලා ඉපදෙනවා, සමහරු ඉපදෙනකොට කැත වෙලා ඉපදෙනවා. සමහරු ඉපදෙනකොට නිරෝගීමත් ඉපදෙනවා, සමහරු ඉපදෙනකොට ලෙඩ්ඩු වෙලා ඉපදිනවා. උපතින්ම ලෙඩ්ඩු. ඇයි මේ කොටස් දෙකක්? හැම දෙයකම දෙන්නෙක් ඉන්නවා. එක්ක පෝසත් කෙනෙක්, එක්ක දුප්පත් කෙනෙක්, එක්ක ලස්සන කෙනෙක්, එක්ක කැත කෙනෙක්, එක්ක ගුණවත් කෙනෙක්, එක්ක දුෂ්ට මිනිස්සෙක්. හැම දෙයකම දෙන්නෙක් ඉපදෙනවා ලෝකේ. මේකෙන් හොඳ පැත්තට හේතු වෙනවා පින, නරක පැත්තට හේතු වෙනවා පව. උපදිනකොට මම කියන්නේ උපදින් පස්සේ වෙනස් කරගන්න පුළුවන්. උපදින්න හේතු වෙන්නේ ඒවා. ඒකට කියනවා ජනක කර්ම කියලා. උපතට හේතු වෙන කර්මය. ජනක කර්ම. ඒතර මිනිස්සයා උපදින වෙලාවේ එයාගේ කර්ම ශක්තියට අනුකූලව එයාගේ ජීවිතේ යම් ප්‍රමාණයක් තීරණය වෙනවා. සම්පූර්ණ තීරණය කරන්න බෑ කර්මයට. යම් ප්‍රමාණයක් සීමා වෙනවා. යම් ප්‍රමාණයක්. එතකොට යා ඉපදුනේ ලෝකේ පව් ගිවල ඉවර කරන්න නම් පව ඉවර වෙනකොට යාට ජීවත් වෙන්න බෑ. දැකලා ඇති සමාජයේ සමහරු සතුට දරා ගන්න බැරුව මැරිලා යනවා. ඒ වගේම තව සමහරු දුක දරා ගන්න බැරුව මැරිලා යනවා. පෝසතෙක් විදිහට ඉඳලා එකපාරම දුප්පත් වෙනවා. ඒක දරා ගන්න බෑ මැරෙනවා. ඇයි? ඉපදුනේ සැප විඳින්න සැප කාලේ ඉවරයි. ඉවර වෙච්ච ගමන් යාගේ මරණ සිද්ධ වෙන්න ඕන. කම්මක්ඛය කර්මය ඉවරයි. පින් ගෙවලා ඉවරයි. ඒ වගේම පවත් එහෙමයි. උපදිනකොට දුප්පත් මිනිස්සෙක් දුක් විඳ ඉපදෙනවා. දුක ඉවර වෙලා සැපක් ලැබෙනකොට සැප දරා ගන්න බැරුව මැරෙනවා. ඒක දරා ගන්න බෑ. දරා ගන්න බෑ කියන්නේ එයාට ඒක අයිති නෑ කියනවා. එයාට අයිතියක් නෑ. ඒ සැප ලබන්න හෝ දුක ලබන්න එයාට අයිතියක් නෑ. අයිතිය නැත්නම් විඳින්න බෑ. ඒ නිසා යා මිය යන්න ඕන. ඒකට කියනවා කම්මක්ඛය මරණ කියලා. කර්ම ශක්තියෙන් මැරෙනවා. සමහර උපතින් ලෙඩ්ඩු ලෙඩේ හින්දාම මැරෙනවා. සමහරෙක් ලෙඩේ හින්දා මැරෙනවා. කම්මක්ඛය මරණ කර්ම ශක්තියෙන් ලෙඩක් හැදුනා. කිසිම බෙහෙතකට හොඳ කරන්න බෑ. ලෙඩේ හින්දා මැරෙනවා. කම්මක්ඛය මරණ. මම ඔය කියලා දෙන්නේ තේරුම් ගන්න. එතකොට ඔබටම තීරණය කරන්න පුළුවන් මේ මරණය මොකක්ද කියලා. තව දෙකක් තියෙනවා. මොකද්ද? තුන්වෙනි එක උභයක්ඛය මරණ. පහන නිවෙන්න පුළුවන්. තිරේ ඉවර වෙලා නිවෙන්න පුළුවන්. තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන්. තෙලුයි තිරේයි දෙකම ඉවර වෙලා පහන නිවෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මිනිස්සයා ජීවත් වෙන කාලේ සම්පූර්ණයෙන් ජීවත් වෙනවා, පරමායුෂ විඳිනවා. ඒ කාලේ පුළුවන් තරම් සැප විඳිනවා. සමහර කෙනෙක් වර්තමානයේ පරමායුෂ අවුරුදු 80යි. අවුරුදු 80ට ආසන්න කාලයක් ජීවත් වෙනවා. හැබැයි මුළු ජීවිත කාලෙම සතුටින් විඳිනවා. ඒකල මැරෙනවා. ඒක කර්මයක් පාවිච්චි කරලා තියෙනවා. ආයුෂත් සම්පූර්ණයෙන් පාවිච්චි කරලා තියෙනවා. දෙකම පාවිච්චි කරලා තියෙනවා. තව සමහරෙක් අවුරුදු 80 90 පරමායුෂ ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙන්නේ එක්ක ලෙඩකින්, එක්ක දුකකින්. සම්පූර්ණ විඳවනවා ජීවිත පුරාවට. විඳවලා අවුරුදු 80 120 කාලය අතර මැරෙනවා.
එයාගේ පාප කර්ම ඉවරයි, ආයුෂත් ඉවරයි. කර්මයත් ඉවරයි, ආයුෂත් ඉවරයි. දෙකම ඉවරයි. ඔය විදිහට තව ගොඩාක් උදාහරණ කියන්න පුළුවන්. මේ දෙකම ඉවර වෙලා මිනිස්සු මැරෙනවා. සතා සිව්පාවා මැරෙනවා. ඒකට කියනවා උභයක්ඛය මරණ කියලා. හතරවෙනි එක තමයි පහන හොඳට පත්තු වෙනකොට ලොකු හුළඟක් ඇවිල්ලා හුළංසරට පහන නිවිලා යනවා. තෙලුත් තියෙනවා, තිරෙත් තියෙනවා. තෙලුත් තියෙනවා, තිරෙත් තියෙනවා. හුළම් පාරට පහන නිවිලා යනවා. වතුර බින්දුවක් වැටලා පහන නිවිලා යනවා. මොනවා හරි දෙයක් හැප්පිලා පහන නිවිලා යනවා. තෙලුත් තියෙනවා, තිරෙත් සම්පූර්ණයෙන් තියෙනවා. දෙකම ඉතුරුයි. ඒ වගේ මරණත් ලෝකෙ සිද්ධ වෙනවා. උපච්ඡේදක මරණ කරදරයක් හින්දා මැරෙනවා. එහෙම මරණ වෙන්න පුළුවන්. අපිට ඒක නවත්තන්න බෑ. අද කාලේ ස්වභාවය තමයි පාරට බහැපු මිනිස්සයාය ගෙදර ඉවිද්ද කියලා හිතන්න බෑ. වර්තමාන ස්වභාවය ඒකයි. වැස්සකට එළියට බහින මිනිස්සයා ආයෙ ගෙදරට එයිද කියලා හිතන්න අමාරුයි. රැට නිදා ගන්න මිනිස්සයා පහුවදා උදේට ඇඳෙන් බහීද කියලා හිතා ගන්න අමාරුයි. මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එක්ක භූමිකම්පාවක් හින්දා මැරෙන්න පුළුවන්. එක්ක වාහන හැප්පීමක් නිසා මැරෙන්න පුළුවන්. ගම් වතුරක් සුනාමියක් නිසා මැරෙන්න පුළුවන්. අකුණු හින්දා මැරෙන්න පුළුවන්. ගහක් කඩන් වැටලා මැරෙන්න පුළුවන්. කෙවල් දොරවල් කඩන් වැටලා මැරෙන්න පුළුවන්. ඒ වගේ මරණ ගොඩක් වෙනවා. උපච්ඡේදක මරණ. කරදරයක් ඇවිල්ලා හිටපු ගම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම සිද්ධ වෙන්න පුළුවන්. උපච්ඡේදක මරණ කියලා බුදුහාමුදුරන් ඔක ගන්නනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. අපිට ඒක නවත්තන්න බෑ. බුදුහාමුදුරු මතක් කරන්නේ ඒකයි. අම්මට තාත්තට ආයුෂ දෙන්න බෑ. අඬල වැඩක් නැහැ. උපත දෙන්න පුළුවන්. ආයුෂ දෙන්න බෑ. කර්මෙ දෙන්නත් බෑ. වෙන්න තියෙන දේ එයා අරගෙනයි එන්නේ. එයාම අරගෙන යන්න ඕන. ඒක අම්මා තාත්තටවත් වෛද්‍යවරයෙකුටවත් වෙනත් ගුරුකම් කරන මිනිස්සෙකුටවත් බුදුහාමුදුරුවන්ටවත් වෙනත් දෙවි කෙනෙක්ටවත් නවත්තන්න බෑ. මේ ලෝකයේ නීති තියෙනවා. ඒ නීති උල්ලංඝනය කරන්න කාටවත් බෑ. සමාජ නීති නෙවෙයි, සබහාදහමේ නීති. සමාජ නීති නම් කඩන්න පුළුවන් ඕන වෙලාවක. ව්‍යවස්ථාවේ තියෙන නීති ඕන වෙලාවක ඕන කෙනෙක්ට කඩන්න පුළුවන්. ඒකල පස්සේ බොරු කියන්න පුළුවන්. හැබැයි සබහාදහමේ නීතිය කාටවත් කඩන්න බෑ. ඒක කාටවත් පොදුයි. දුප්පත් පොසත් බලේ තියෙන බල නැති මේ ඕන කෙනෙක්ට සබහාදහමේ නීතිය එකයි. එතකොට ඒක නිසා අපි අඬනවා කියන්නේ බොරුවක්. දුක තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒක තේරුම් ගන්න නැතුව අඬනවා කියන්නේ අපි විසින් අපිට වංචාවක් කරගන්නවා කියන්නේ. ඇයි? මම කිව්වේ ඇඬුවට ආයුෂ දෙන්න බෑ. දුක් ඇති වෙන එක ස්වභාවිකයි. හැබැයි තේරුම් ගන්න එක අපේ වගකීමක්. මොකද මිනිස්සයා කියන්නේ මනස උසස් නිසා මිනිස්සයා. මනස උසස් නිසා මිනිස්සයා. මනසින් උසස්. අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙන මිනිස්සයාට. තේරුම් ගැනීමේ ශක්තිය තියෙන මිනිස්සයාට. වටහා ගැනීමේ ශක්තිය තියෙන මිනිස්සයාට. දරා ගැනීමේ ශක්තිය තියෙන මිනිස්සයාට ඒවා ප්‍රයෝජනෙට ගන්න ඕන. මව්පියෝ විදිහට දුකක් ඇති වෙනක ස්වභාවිකයි. නමුත් තේරුම් ගැනීම ඔබ සතුයි. මේවා වෙන්න පුළුවන් දේවල්. කාට වුණත් කොයි වෙලාවෙ හෝ වෙන්න පුළුවන් දේවල්. අඬල වැඩක් නෑ. ඇඬුවා කියලා ආයුෂ ලැබෙන්නේ නෑ. ඇඬුවා කියලා නැති වෙච්ච ජීවිතය ආය ලැබෙන්නේ නෑ. ඒ තුලින් මොකද වෙන්නේ? අඬලා Taman දුර්වල වෙලා Tamanට කරදරයක් කරගන්නවා කියන්නේ මැරිච්ච කෙනාටත් අපි යම් කරදරයක් කරනවා කියන එක. මොකද එයා හින්දා ලෙඩෙක් වෙලා. ඔය වචනේ කියන්නේ නැද්ද කවුරු? කියනවා. කාටද දෝෂය යන්නේ එහෙනම්? මරුණ කෙනාට නේද? අපි අඬා ලෙඩ වෙනවා කියන්නේ මරුණ කෙනාට දොස් කියනවා කියන එක. එයා හිතලා කරේ නෑ. හැබැයි මරුණට පස්සෙත් බඳුන් අස්සන්න අපි සලස්සනවා. අපි අඬා ලෙඩ වෙනවා. කෑම කන්නේ නෑ අඬනවා. දවස් ගණන් නිදියන්නේ නෑ අඬනවා.
තමන්ට හොඳ නෑ. තමන් ලෙඩෙක් වෙලා හැබැයි වචනේ ඉන්නේ තමන්ට නෙවෙයි මරුණ කෙනාට. එයා නිසා ලෙඩෙක් වුණා. එයා නිසා විඳවනවා කියලා. දුක තියෙන මිනිස්යාට පින කරන්න බෑ. මම මුලින්ම මේවා කියන්නේ ඒකට. ඇයි? පින කියන්නේ මනසේ සතුටට. චිත්තම් පුනාතිති පුඤ්ඤං කියලා කිව්වේ. තේරුම් අරගෙන මේ මොහොතේ හෝ මැරිච්ච එකට සතුටු වෙන්න කියලා මම කියන්නේ නෑ. ඒක තේරුම් ගන්න වෙන්න තිබ්බ දෙයක් නවත්තන්න බැරි දෙයක්. ඒක වෙනවමයි. ඒක නවත්තන්න බෑ. වෙන්න තිබ්බ දෙයක් හින්දා වෙච්ච දෙයක් හින්දා අඬනවා කියන මෝඩකම. ඇයි? අතීතය අපිට වෙනස් කරන්න බෑ. අතීතය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ මේ වෙනකම් පහළ වෙලා නැහැ. අතීතේ කාටවත් වෙනස් කරන්න බෑ. වෙච්ච දේ වෙලා ඉවරයි. වෙන දෙයට වෙන්න දෙන්න. වෙන දේ වෙයි. වෙන්න ඕන වෙලාවෙ වෙයි. ඒක නවත්තන්න බෑ. ඒ දෙයට වෙන්න දීලා අපිට කරන්න තියෙන දේ අපි කරන්න ඕන. වෙන දෙයක් වෙච්චාවේ අපේ දේ අපි කරන්න ඕන. මතක් කරන්න අපි තාම පින කරන්න පටන් ගත්තේ නැති හින්දා. පින කරන්න තාම පටන් ගත්තේ නැහැ අපි. මම කලින්ම කිව්වේ ඒකට සුණාත දහාරේද චරාත ධම්මේ කරුණු තුනක් අනුගමනය වෙන්න ඕනේ කියලා බණ අහන්න නම්. ඇහුවට මදි. සුණාත අහන්න එකයි. ඕක විතරක් කරලා පින් කරන්න බෑ. දහාරේත චරාත ධම්මේ තව දෙකක් තියෙනවා. ඒ දෙක නැත්තම් පින් සිද්ධ වෙන්නේ නැහැ. තාම මම බණට හරියට ආවෙත් නැහැ. බණම තමයි කියන්නේ. දහාරේත අහන දේ මතක තියාගන්න ඕන. දුකින් පෙළුණ මිනිස්සෙක්ගේ මනසේ මතකයක් තියෙනවද? මතකයක් හිටින්නේ නැහැ. දුක වැඩි නම් මනසේ මතක හිටින්නේ නැහැ. සතුට වැඩි නම් මනසේ ඒත් මතක හිටින්නේ නැහැ. හිතේ දුක වැඩි වුණත් මතක හිටින්නේ නැහැ. හිතේ සතුට වැඩි වුණත් මතක හිටින්නේ නැහැ. මධ්‍යස්ත වෙන්න. අවබෝධ කරගෙන දුක තුනී කරගන්න පුළුවන් නම් ඔන්න හිතේ මතක හිටින්න පටන් ගන්නවා. ඒකට බණ අහන්න ඕන. අහන දේ මතක තියාගන්න ඕන. සුණාත ධාරේත. අහන දේ මතක තියාගන්න. ඒත් පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මදි. චරාත ධම්මේ ඒකට අනුව ජීවත් වෙන්නත් ඕන. අහලා මතක තියාගන්න ඕන. මතක තියාගන්න දේ ජීවිතේට හුරු කරගන්නත් ඕන. අහනවා මතක තියාගන්නවා ඒක අනුගමනය කරනවා. මේ තුනම සම්පූර්ණ වෙච්ච දවසට තමයි පින් සිද්ධ වෙන්න පටන් ගන්නෙ. මම මේ ඉච්චරලා කියන ඒවා ජීවිතේට හදාගන්න කියලා මම මේ කියන්නේ. මේවා අහලා අයින් කරොත් චානක මහත්තයාට තියා කාටවත් දෙන්න පිනක් ළඟ නැහැ. පිනක් ළඟ නැහැ. බොරු වැඩක්. මේ බණ කියන එක බොරු වැඩක් වෙනවා. අහලා මතක තියාගෙන අනුගමනය කරේ නැත්තම් මේ කරන වැඩ ඔක්කොම බොරු වෙනවා. ඒ හින්දා මම මේ කියන්නේ මරණය වෙන්න තිබ්බ දෙයක් දැන් වෙච්ච දෙයට වෙන්න දීලා ඒක වෙලා ඉවරයි. අපි අද ජීවත් වෙන්න ඕන. අද අපෙන් වෙන්න ඕන දේ අපි කරන්න ඕන. ඇයි මම උන කලින් කිව්වා මැරිච්ච කෙනාට පින් මදි වුණොත් එනවා කියලා. මම ගාථාවකුත් කිව්වා. බුදුහාමුදුරු කියපු විදිය මොකද්ද? තිරෝ කුඩ්ඩේසු තිට්ටන්ති. මැරෙන වෙලාවේ පින් මදිනා සොහොනට වෙලා ටික දවසක් ඉන්නවලු. සොහොනේ ඉන්නවා. අපි කියන සොහොනේ හොල්මන් ඉන්නවා කියලා. සමාජ කටකතා තියෙනවනේ සොහොනේ හොල්මන් ඉන්නවා කියලා. හොල්මන් නෙවෙයි. පින්මදි වෙච්ච අය තමයි ඉන්නේ සොහොනට වෙලා. මිනිස්සු බය කරන්නවත් මිනිස්සු මරන්නවත් සොහොනට වෙලා යක්කු නැහැ. එයාලා ඉන්නේ පින්මදි හින්දා. එයාලට ඕනේ පින විතරයි. තිරෝ කුඩ්ඩේසු තිට්ටන්ති. එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවලු මට පින් දෙයි කියලා. පින් දෙනකම් බලන් ඉන්නවා. සොහොනේ ඉන්නකොටත් පින් දුන්නේ නැත්තම් මොකද කරන්නේ? සන්දි සිංහාට කේසුච. ඊට පස්සේ එනවා හන්දි වලට. අපේ පැරණි කතාවක් තියෙනවා. ගොම්මන් වෙලාවට හන්දි වල ඉන්න එපා කියලා. පාරවල් හන්දි වල ඉන්න එපා කියලා.
සමාජයේ කතාවක් තියෙනවා. වරණ සමාජයේ. අද නම් පිළිගන්නේ නැතුව ඇති. හැබැයි මතයක් තියෙනවා. හොල්මන් ඉන්නවලු. ගොම්මන් වෙලාවට ගඟක් වැවක් ආශ්‍රිතව නැත්තම් හන්දියක් ළඟ හොල්මන් ඉන්නවලු. මේ හොල්මන් නෙවෙයි, ඒ ඉන්නේ පින් මදි වෙච්ච අය. එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා පින් දෙයි කියලා. ඒකනේ ගෙවල් වල අනම්මනම් පූජා තිබ්බට පස්සේ ඒ අදුරෝ කියනවා නේද? පූජා තට්ටුව ගිහිල්ලා හන්දියක තියන්න කියලා. ඒකට යාලට කන්න. එතන ඉන්න අයට කෑමට ගිහින් තියන්න කියන්නේ. අපේ පැරණි සමාජෙ තිබ්බ පෙරේත තටු දෙනවා කියලා ක්‍රමයක්. දැන් නම් ඒව කරන්නේ. දානයක් දෙනකොට දානෙ දීලා ඉවර වෙලා බත් පිඟානක් බෙදලා එළියෙන් ගිහින් තියනවා. පෙරේතියොන්ට කියලා. ඒ දෙන විදිහක් තියෙනවා. කරනවායි. ඒ කරන්නේ ඇයි? අර කට්ටියට. එයාලට කන්න බෑ තමයි. හැබැයි එයාලට සුවඳ විඳින්න පුළුවන්. එයාලා සුවඳින් ජීවත් වෙනවා. ගඳ හෝ සුවඳ. පෙරේතයෝ ගඳින් ජීවත් වෙනවා, දෙවියෝ සුවඳින් ජීවත් වෙනවා. එයාලා ආග්‍රහණය කරන විතරයි. ආහාර වර්ග තියෙනවානේ 5ක්. ලෝකේ තියෙන ආහාර වර්ග 5ක්. එකක් තමයි කබලින්ක ආහාර කියන්නේ. අපි ඔය හපලා කන ඒවට කියන කබලින්ක ආහාර. කෑලි කෑලි වශයෙන් හපලා කන ඒවා. ඒ එකක් විතරයි. තව 4ක් තියෙනවා. ඊට පස්සේ සුවඳින් ආහාර ගන්න පුළුවන්. සුවඳ ආහාරයක් කරගන්න පුළුවන්. අපි ඔය කියන්නේ රස කෑමක් කෙනෙකුට බඩගිනිනවා කියන්නේ. සමහර සුවඳවල් ආපුවම බඩගින්න තිබ්බත් නැති වෙලා යනවා. සුවඳින්. මේ ඔක්කොම සුවඳින් වෙන්නේ. ඊපස්සේ මනෝ සංචේතනික ආහාර කියලා එකක් තියෙනවා. මනස සතුටු වෙනකොට බඩගිනි නැති වෙලා යනවා. මනසේ සතුටක් වැඩි නම් බඩගිනි නැති වෙනවා. මනසේ දුකක් වැඩි නම් බඩගින්න නැති වෙලා යනවා. ඒකයි ගොඩාක් සතුටු වෙච්ච වෙලාවට කන්න බැරි. ගොඩක් දුක් වෙච්ච වෙලාවට කන්න බෑ. ඒ මනස හේතු වෙලා. ඒ වගේ ආහාර ගොඩක් තියෙනවා. ඒකට මේ පෙරේතයෝ කියන අයට අතෙන් අරන් කන්න බෑ. හැබැයි යාලට සුවඳ විඳින්න පුළුවන්. කියන්නේ දෙවියන්ට පූජා වට්ටිය දෙනකොට කඩේ තියෙන පළතුරු දෙන්න එපානේ කියන්නේ. අපි ගිහින් දුන්නට දෙවියන්ට පූජාව තියෙනකොට අපි කරන විදිහ වැරදි. කඩේ තියෙන බෙහෙත් ගහපු පළතුරු ගිහින් දුන්නා දෙයියෝ බලන්නේ නැහැ. ඇයි? සුවඳක් තියා මෙලව රසක්වත් නැහැ වගේ. රස නැත්තම් සුවඳ නැහැනේ කොහොමද? තියෙනව මොනවද? කාබයිඩ් සුවඳ. ඒකට දෙවියෝ ආශිර්වාද කරන්නේ. දෙවියෝ සුවඳ ඉල්ලන්නේ. යාට සුවඳයි ඕන. පළතුරු කපලා තියන්නේ යන්නේ ඒකට. කපනකොට සුවඳ එනවනේ. දෙවියන්ට සුවඳ ගන්න. කපලා තියන්නේ. ඒ මන්දිර පූජා වට්ටි හඳුන් කුරු දෙක්කුත් ආය ගහනවා. සුවඳ වැඩි වෙන්න. අද එහෙම නැහැ. අද ගියා දේවාල ළඟට ගියා කඩේ තියෙන හැමදාම පූජා කරලා දේවාලයට යනවා. දේවාලෙන් ආය කඩේට එනවා. කඩෙන් දේවාලයට යනවා. කොහොම පළතුරු ටිකක් තියෙනවා කඩේ ඇස්සේ. ওই ටිකට 1000 2000 කියලා දුන්නා. පූජා වට්ටිය ගත්තා. ඒකේ උඩට අර ප්ලාස්ටික් මල් මොකද්ද? මල් මාලාවක් දාගත්තා. ගිහින් දුන්නා. හරි කියලා ආවා. පූජා වට්ටි රුපියල් 1000කුත් තියෙනවා. නැත්නම් පූජාව තියන්නේ ඒකත් තියලා දෙයියන්ට දීලා එනවා. වැඩක් තියෙනවා. දේව ආශිර්වාද ලැබෙන්නේ. දෙයියෝ ආශිර්වාද කරන්නේ බැන බැනින් අපි හිතන්නකෝ කණ්ඩ බැරි දෙයක් ගෙදෙට්ට දීලා උදව්වක් ඉල්ලපුවම පස්සේ බයිනවනේ. මේක කණ්ඩ පුළුවන්ද කියලා අහනවනේ අපි නේද? ගෙදෙට්ට මිනිස්සු ගේනවනේ. මොනවා හරි අරන් එන්නේ එනකොට. කෙනෙල්ල තියලා යනවා. කණ්ඩ බැරි නම් බැන බැනින් පස්සේ ඉන්නේ පස්සේ බයිනවා. අල්ල විහික් කරන්න තමයි තියෙන කියලා විසිකලා දානවා. කන්න බෑ. දෙවියොත් එහෙම තමයි. රහත් වෙලා නැහැ. පූජා වට්ටිය ගිහින් දෙනවා. කන්න බෑ. කියන්නේ සුවඳක් නැහැ. ආයෙ මොන ආශිර්වාද පස්සේ බයිනවා. දෙවියොත් බැන බැන සාප කරන එක තමයි කරොත් කරන්නේ. ආශිර්වාදයක් ලැබෙන්න විදිහක් නැහැ. නැත්තම් ওই පූජා දෙන විදිහට දේවාල වලට මිනිස්සුන්ට මෙහෙම ලෙඩ තියෙන්න බෑ. මෙහෙම කරදර තියෙන්න බෑ. මොන පූජාව දුන්නත් කරදර අඩු වෙනවද නැහැ? අඩු වෙන්නේ නැහැ. ඇයි? හරියට දෙන්නේ නැහැ නේද දෙන්නේ? හරියට දෙන්නේ නැහැ. මේක දෙන්නේ රවට්ටන්න. කරන්න ඕනවට වැඩක් නැහැ. මම මේ කියන්න ආවේ ඒකයි. අපි මිය ගිය පොය හන්දිවල ඉන්නවා. එයාලට ඕන සුවඳ විතරයි. ඒකින්ද යාර පූජා වට්ටි ගිහින් තියන්නේ එතන. එයාලට සුවඳ ආග්‍රහණය කරන්න. දේවාලයට උනත් තරන් යනකොට යන අය ඉන්නව නම් යන්න කියන්නේ දේවාල වලට. ඒක තමන්ගේ කැමැත්තනේ.
ආගම දහම තෝරගන්න එක තමන්ගේ කැමැත්ත. කාටවත් බල කරන්න බෑ. දේවාල වලට යනවා නම් තමන්ගේ gedara පළතුරු ටිකක් අරන් යන්න. ළඟපාතින් හොයාගන්න. කඩෙන් ගන්න යන්න එපා. දැනගන්න කියන්නේ. වැඩක් නැහැ. මල් සුවඳ මල් ගන්න. ප්ලාස්ටික් මල් අරන් යන්න එපා. වැඩක් නැහැ. පිරිසිදුවට දෙන දේ දෙන්න කාට වුණා සතෙකුට දුන්නත් පිරිසිදුව දෙන්න ඕන. අපි පිරිසිදුව හරියට දෙනකොට අපිට අවශ්‍ය දේ ලැබෙනවා. එහෙම නැතුව දෙන්නම් වාලේ දුන්නොත් එහෙම දෙවියෝ තියා සතෙකුටවත් උඩින් පල්ලෙන් දුන්නොත් සතෙක්වත් කන්නේ. සතෙක්වත් කන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. දෙවියොන්ට පූජා වට්ටි දෙනවා වටපිටාවෙන් අරගෙන ගිහින් දෙන්න. බුදුපහන පත්තු කරනවා නම් පත්තු කරන්න ඕනවට පත්තු කරන්න එපා. තේරුම් අරන් පත්තු කරන්න. පහන පිරිසුදුව පත්තු කරන්න. බුදුපහන දෙවියොන්ට බුදුහාමුදුරන්ට පහන තියනකොට පිරිසුදුව කරන්න. එහෙනම් තියෙන ලස්සනට මම කියන්නේ දැනගන්න ඔක්කොටම පොදු වෙන කියන්නේ බයිනව නෙවෙයි කාටවත්. ඒවා හරියට කරන්න ඕනේ. සමහර ගෙවල් බුදුමැදුර දැක්කට පස්සේ ආ හිතා ගන්න පුළුවන් ගෙදර මිනිස්සු කොයි වගේද කියලා. ගෙවල් වලට ගිහිල්ලා පුරුදු වෙනකොට දොරකඩට එනකොට ගෙදර මිනිස්සු කොයි වගේද කියලා හිතන්න පුළුවන්. ඒක ඕන කෙනෙක්ට පුළුවන් මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට පුළුවන් ඒක. ගෙදර මිනිස්සු කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්. ඒ හින්දා පිරිසිදුව හරියට කරන ඕන වැඩ. ඒතර මම කියාගෙන ආවේ මැරිච්ච අය පළවෙනි දවස් ටිකේ සෝහනට වෙලා බලාගෙන ඉන්නවා පින් දෙයි කියලා. ඒ පින් දුන්නේ නැත්තම් හන්දියකට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. පින් දෙයි කියලා. හන්දිවල ඉන්නවා. හන්දිවල ඉන්නකොට බය වෙන්න එපා. මං කලින් කිව්වේ හොල්මන් කරන්න ඉන්නව නෙවෙයි. මේ ඉන්නේ පින් ගන්න. යාළගෙන් කාටවත් කරදරයක් නැහැ. බය කරන්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ, මුකුත් නැහැ. ඌරන්නෙත් නැහැ. බය වෙන්න එපා හන්දිවලට යන්න. හැබැයි මතක තියාගන්න. එහෙම කණ්ඩායමක් හන්දිවල ඉන්නවද? අද තාක්ෂණයේ දියුණු වීගෙන යන යුගයක්නේ. හෙට අනිද්දාට ඒ වගේම පෙන්නයි මෙන්න ඉන්නවා කියලා. ළඟදිම පෙන්නයි වෙඩි කල් යන්නේ නැහැ. එයාලා මැෂින් වලින් පෙන්නයි ඉන්නවා කියලා. ඒකට හන්දිය වලට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. හන්දියේ ඉන්නකොට පින් දුන්න නැත්තා. මොකද කරන්නේ? ගේ ළඟට එනවා. ගෙදෙට්ට එන්නේ නැහැ. වැට කඩුල්ලට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එළියේ. ගෙදර වැට තියෙනවනේ. වැටෙන් එළියට වෙලා බලාගෙන ඉන්නවා. බය කරන්නවත් කරදරයක් කරන්නවත් නෙවෙයි. මොකටද එන්නේ? පින් ගන්න. යාලට ඕනේ පින. වෙන කිසි දෙයක් නෙවෙයි. ඇති වැඩක් නැහැ යාලට. යාලට ඕනේ පින. පින් ගන්න බලාගෙන ඉන්න. සමහරු ඒත් පින් දෙන්නේ නැහැ. කරන්නම් වාලේ පින්කම් කරන්න එපා කියන්නේ ඔකට. එහෙම පින්කම් කරලා පින් දුන්නට යාලට පින් ලැබෙන්නේ නැහැ. සමාජයට පේන්න පින්කම් කරනවනේ. ඒ පින්කම් කරලා මේ ගිය අයට පින් දෙනවනේ. වැඩක් නැහැ. ගන්න බෑ. ඇයි පින කරලා නැහැ. මම කලින් කිව්ව මනස සතුටු වෙන්න ඕන. අවංකව පින කරන්න ඕන. ලෝකේ රවට්ටන්න පින් කරාට පින් ලැබෙන්නේ නැහැ. පින් නැත්තම් දෙන්නත් බෑ. මම කලින්ම කිව්වේ ඒකයි ඕවා. පින්කම හරියට කරනවා. කල්පනාවෙන් තේරුම් අරන් කරන්න. අවබෝධයෙන් කරන්න. එහෙම කරනකොට තමයි පින් දෙන්න පින් එකතු වෙන්නේ අපි ළඟ. වැටකඩුල්ලට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඒත් එයා ඉල්ලන පින් දුන්නේ නැත්තම් එයාට මොකද කරන්නේ? තිරෝ කුඩ්ඩේසු තිට්ටන්ති සන්දි සිංහාටකේසුච ద్వාර බාහාසු තිට්ටන්ති ආගන්තුආන සකංගරන්. තව එනවා ඉස්සරහට ඊට පස්සේ. මේ එන්නේ සෝහනේ ඉඳලා. ආදාහනගාරේ ඉඳලා එනවා මේ. එකපාරෙන් එන්නේ නැහැ. අදාව හෙට හන්දියට ආව අනිද්දා වැට කඩුලට එහෙම එන්නේ නැහැ. සතිය දෙක බලාගෙන ඉන්නේ. එකපාරෙන් එන්නේ නැහැ. ටික ටික එන්නේ. අපි ඒකනේ බෞද්ධ සමාජයේ හදාගෙන තියෙන්නේ. දවස් 3න් පින්කම කරන්න, දවස් 7න් කරන්න, 14න් කරන්න, 21න් කරන්න, මාසෙන් කරන්න. මේ දාන දෙන කියන පන්සලටම නෙවෙයි. අපි හිතන් ඉන්න පන්සලටම ගිහින් දෙන්න ඕනේ කියලානේ. එහෙම එකක් නෑ. සතෙකුට හරි කමක් නෑ කෑම ටික දීලා පින් දෙන්න. හරියට දීලා. හැබැයි කෑම ටික නිකන් අර විසි කරන්නක දීලා නෙවෙයි. හොඳ කෑම ටිකක් සතෙකුට දීලා ඒ පින දෙන්න එකක් ගන්න පුළුවන් එයාට. එකක් ගන්න පුළුවන්. පන්සලටම ඕනේ නැහැ. කොහෙටද දෙන්නේ කියලා තීරණය කරන්නේ තමන්. 14න් පන්සලට අරන් යන මම ඒක නෙමෙයි මේ කියන්නේ. මිනිස්සු හදාගත්ත හේතුවක් හින්දා අතීතේ. මේ අතීතෙන් එනේවනේ. මේ හදාගත්ත හේතුවක් ඇතිව. 21 මාසේ, මාස 2, 3
ආයෙ මාස ගාන ගිහලා අවුරුදු දෙක ඊට පස්සේ අවුරුදු වලට යනවා. අවුරුදු 4-5 කීකිය. ඇයි මේ? ඕක තමයි හේතුව. මොකද්ද? මුල් දවස් ටිකේ සොහන ළඟ ඉන්නවා පින් දෙයි කියලා බලාගෙන. සාමාන්‍ය ස්වභාවය තමයි gedara දේහය තියනකොට තමයි 3 වෙනි දවසේ දාන ගිහින් දෙන්නේ. එහෙම නෙනේ. සාමාන්‍යයෙන් ගෙවල් වල කරන්නේ ඒකනේ. දවස් 4-5 තියා ගන්නවා නම් ගෙවල් වල 3 වෙනි දවසේ දේහය gedara තියනකොට තමයි ගිහින් දෙන්නේ. මොකද යා දේහෙත් එක්කනේ යනවා නම් යන්නේ යන තැනක. මැරිච්ච ගමන් ආසාව නැති කරන්නේ නැහනේ. එයා හිතාගෙන ඉන්නේ තමන් මැරුන්නේ නැහැ කියලා. දේහෙ පස්සෙන් ඇතුල් වෙන්න පුළුවන්ද කියලා බල තවත් කැරකෙනවා වටපිටාවේ. බලන උත්සාහ කරනවා ආයි ජීවිතේ ගන්න. මොකද මිනිස්සයා මැරෙන්න කැමති කෙනෙක් නෙවෙයිනේ. මිනිස්සයා විතර නෙවෙයි සතා සිව්පාවවත් මැරෙන්න කැමති නැහැ. මැරුණත් බලන්නේ ආයි ජීවත් වෙන්න. ඒ නිසා දේහෙත් එක්ක කැරකෙනවා. ඒ නිසා ගෙදර දේහි තියෙනකොට ගිහිල්ලා දාන්න දෙන්නේ. ඒතකොට යාට පින් ගන්න පුළුවන් නම් එයා අරගෙන යනවා. සමහර දැන් ලෝකේ හැම කෙනෙක්ම මේ පින් ගන්න පුළුවන් අය නෑ. අපි ගැඹුරු ප්‍රකාශ මම කරාට ගොඩාක් ගැඹුරු පැත්තක් මේක. හිතන්න අමාරුයි තේරුම් ගන්න අමාරුයි. මේ සරලව කියන්න කිව්ව මටත් අමාරුයි. බුදුහාමුදුරු මතක් කරනවනේ මැරිච්ච ගමන් පින් කරපු මිනිස්සු මැරෙනකොටම පින් කරපු මිනිස්සු දිව්‍ය ලෝකෙට යනවා. ආයාලා පින් ඉල්ල ඉන්නේ නැහැ. පින් කරපු මිනිස්සු. ලෝක පින් කියන්නේ දාන්නේ දුන්නා බුදුන් වහන්සේ කියන එක නෙවෙයි. ජීවත් වෙන කාලේ හොඳට හිටපු මිනිස්සු. එයාලටයි පින් කරනවා කියන්නේ. මම කලින් කිව්ව පින කියන්නේ හිතේ සතුට. හිතේ සතුටින් ජීවත් වෙච්ච මිනිස්සු පින්වන්ත මිනිස්සු. එයාලා මැරෙනකොටම ආත්ම භාවය තීරණය කරලා ඉවරයි. ආයෙ දවස් ගණන් වටපිටාවේ කරකි පින් ඉල්ල ඉන්නේ නැහැ. මැරෙනකොටම ගිහිල්ලා ඉවරයි. දිව්‍ය ලෝකෙට හෝ ආයෙ මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා ඉවරයි. එදාම තීරණය වෙනවා. ඒ වගේම ජීවත් වෙන කාලේ පුරාවට පව්කම් කරලා ලෝකෙ දෙපා වෙච්ච මිනිස්සු ඉන්නවනේ. එයාලත් මැරෙනකොටම ගිහිල්ලා ඉවරයි. යන්න ඕන තැනට. ආයෙ පින් දුන්නට ගන්න බෑ. ඒ දෙගොල්ලටම එහෙමයි. ආයෙ පින් දුන්නට වැඩක් නැහැ. එයාලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නේ නැහැ. එයාලා ගිහිල්ලා ඉවරයි. මේ දෙකටම අයිති නැති අය. ඒ කියන්නේ මැරෙනකොට ඔය සාමාන්‍ය ජීවිත ගත කළා පින මතක් වෙන්නෙත් නැහැ, පව් මතක් වෙන්නෙත් නැහැ. මැරෙනකොට සිහියක් නැතුව මැරෙනවා. තමන් කරපු පින මතකත් නැහැ, තමන් කරපු පව මතකත් නැහැ. දෙකෙන් එකටවත් වැටෙන්නේ නැති මිනිස්සු තමයි ගිහිල්ලා පින් ඉල්ල බලාගෙන ඉන්නේ. කවදා හරි පින් දෙයි කියලා. එහෙමත් නැත්නම් පව් හින්දා පෙරේතයෝ වෙලා ඉපදෙනවනේ. අපාය කියන එක ගොඩාක් කොටස් තියෙන. දැන් අපේ මිනිස්සු කිව්වට මිනිස්සුන්ගේ කොච්චර කොටස් තියෙනවද? මම කලිනුත් කීපයක් කිව්වේ ಜಾති වශයෙන් බෙදෙනවා. රටවල් වශයෙන් බෙදෙනවා. ආගම් වශයෙන් බෙදෙනවා. ගම්මාන වශයෙන් බෙදෙනවා. භාෂා වශයෙන් බෙදෙනවා. කුල වශයෙන් බෙදෙනවා. දුප්පත් පොහොසත් පන්ති වශයෙන් බෙදෙනවා. හොඳ නරක වශයෙන් මිනිස්සු බෙදෙනවා. කොටස්. ලෝකේ කිව්වොත් ලෝකේ මහද්වීප කීයක් තියෙනවද? මහද්වීප ඇතුලේ රටවල් කලාප කීයක් තියෙනවද? කලාප ඇතුලේ රටවල් කීයක් තියෙනවද? රටවල් ඇතුලේ පළාත් කීයක් තියෙනවද? පළාත් ඇතුලේ ආයේ ප්‍රදේශ කීයක් තියෙනවද? ප්‍රදේශ ඇතුලේ ආයේ ගම්මාන තියෙනවද? ගම්මාන ඇතුලේ ආයේ ගම් තියෙනවා. ගමෙත් කොටස් තියෙනවා. උලපනේ උතුර උලපනේ දකුණ කොටස් තියෙනවා. ගමෙත් තියෙනවා. ඒ වගේ තමයි අපායවල කියන ඒවාත් එහෙමයි, දිව්‍ය ලෝක කියන ඒවාත් එහෙමයි. ඒවත් ලෝකනේ, සත්තු ජීවත් වෙන ලෝක. ඒ වගේත් තියෙන ප්‍රභේද ගොඩාක්. දිව්‍ය ලෝකනේ 6ක් තියෙන්නේ. 6 ඇතුලේ ආයේ තියෙන කොටස් ගොඩාක්. අපාය පෙරේතයෝ කියනවා, යක්කෝ කියනවා, භූතයෝ කියනවා, පිසාචයෝ කියනවා, කුම්බාණ්ඩයෝ කියනවා, නිරිසත්තු කියනවා, තිරිසන් සත්තු කියනවා, අසුරයෝ කියනවා. මේ ඔක්කොම අපායවල. කීපයක් ඔය තව තියෙනවා. ඔය අතරින් පව් කරලා පෙරේතයෝ වෙලා ඉපදුනොත් එයාලත් පස්සේ කරකි ඉන්නවා. පින් ගන්න. එයාලටත් ඕනේ පින. ඇයි මේ ඔක්කොමලා දුකයි විඳින්නේ. දුක් විඳින්න කවුරුත් කැමති නෑ. දුක් විඳින්න කවුරුත් කැමති නෑ. සතෙක්වත්, මිනිස්සෙක්වත්, දෙවියෙක්වත්, පෙරේතෙක් මොකෙක්වත් කැමති නෑ දුක් විඳින්න. සතුටයි ඔක්කොමලා හොයන්නේ. ඒ නිසායි මේ දුකටපත් වෙන අය ඔක්කොම පින් ඉල්ල පස්සෙන් එන්නේ.
අපිට නොපෙනුනාට මේ මොහොතේ පවා අපි පස්සෙන් කණ්ඩායමක් එනවා. මේ මොහොතේ පවා එනවා. මොකද පෙරේතයෝ අමනුෂ්‍යෝ කියන අය පේන්නේ නැහනේ. පේන්නේ. එයාලට මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න බෑ කියලා තැනක් නැහැ. පේන්නේ නැති හින්දා අපිට ස්ථිරව කියන්න බෑ. හැම කෙනෙක් පස්සෙම කණ්ඩායමක් එනවා. අපි දෙන හැම පිනක්ම සමහරුන්ට ගන්න බෑ. පින ගන්නත් සුදුසු අවස්ථාව වෙන්න ඕනේ. එතකම් පින ගන්න බෑ. උදාහරණයක් විදිහට අහලා තියෙන බිම්බිසාර රජුගේ කතාව. බිම්බිසාර රජු මේ මුලින්ම මියගිය ඥාතින් පින් දෙන්න පටන් ගන්නනේ. ඊට කලින් පින් දුන්නේ නැහැ කවුරුත්. එයා තමයි පටන් ගන්න. පටන් ගන්න හේතුව එයාගේ පස්සෙන් කල්ප කීයක්ද ආවා කියන්නේ. මියගිය ඥාතින් පස්සෙන් ආවලු කල්ප කීයක්ද? දවස් දෙකක් නෙවෙයි. කල්ප 90ක්. කල්ප 90ක්. ඒ කියන්නේ අවුරුදු වලින් ගත්තොත් කෝටි ගාණක්. ආත්ම භාව ගත්තොත් ලක්ෂ ගාණක්. ආත්ම ලක්ෂ ගාණක් පස්සෙන් ඇවිල්ලා තියෙනවා. පින් ගන්න. සුදුසු අවස්ථාව ආවේ බිම්බිසාර රජුරෝ වෙලා ඉපදෙච්ච වෙලාවේ. එතකන් යාලට පින් ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් කල්ප ගාණක් ආවා කියන්නේ අපේ පස්සෙන් එනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. තව උදාහරණයක් කියනවා ශාස්ත්‍ර කියනවා නේද? දේවාල වල ශාස්ත්‍ර කියනවනේ. මේ ශාස්ත්‍ර කියන්නේ කොහොමද? ඔය වෙච්ච දේවල් කියනවනේ, ගේ ගැනත් කියනවනේ සමහරු. දැකලවත් නැති මිනිස්සු කියනවනේ ගේ මේ විදිහයි, ගේ ඉස්සර අඹ ගහක් තියෙනවා, අඹ ගහ ළඟ පොල් ගහක් තියෙනවා කියනවනේ. තියෙන ටික ඔක්කොම මේ විදිහටම කියනවා. කොහොමද කියන්නේ? හොයලා තියෙනවද? කියන විදිහ කොහොමද කියන්නේ? හොයලා බලන්න. එතකොට තේරෙයි මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. මොකද්ද? අපේ පස්සෙන් කණ්ඩායමක් එනවා කියලා මං කිව්වනේ කලින්. පින් ගන්න. අපි කොහේ ගියත් ඒ එන අය පිටිපස්සෙන් එනවා. කොහේ ගියත් එනවා. මොකද දැන් පින් දෙයි කියලා බලාගෙන ඉන්නේ. කොයි වෙලාවෙරි පින් දෙනකම් පස්සෙන් එනවා. ඒක මේ භවයේ ඊළඟ භවයේ එහෙම නැහැ. සීමාවක් නැහැ. පස්සෙන් එනවා. කවදා හරි දෙනකම් එනවා පස්සෙන්. අපි දේවාලයට යනකොටත් පස්සෙන් එනවා. දේවාලේ කපුවාගේ ඇඟට දෙයියෝ වැහෙනවා කියලා හිතනවද? දෙයියෝ වැහෙන්නේ නැහැ. අපි කියන්නේ නම් මොකද්ද? පත්තිනි වරමෙන් පේන කියනු ලැබේ. කාලි වරමෙන් එහෙමනේ ගහලා තියෙන බෝඩ් වලනේ. කඩවර වරමෙන් පේන කියනු ලැබේ. ඒ දෙවිවරුන්ගේ නම්නේ ගහලා තියෙන්නේ. ඔය දෙවියෝ ඇඟට වැහෙන්නේ නැහැ. දෙවියොන්ට ඇඟට වැහෙන්නත් බෑ. එහෙනම් දෙවියෝ නෙවෙයිද වැහෙන්නේ? කවුද වැහෙන්නේ ඇඟට? ඇඟට එන්නේ කවුද? මෙහෙම හිතන්නකෝ. අපි මිනිස්සුනේ. අපි කැමතිද බල්ලෙක්ගේ ඇඟ ඇතුළට රින්ගන්න? අපිට වඩා පහත් සතෙක්නේ බල්ලා කියන්නේ. අපි කැමතිද බල්ලෙක්ගේ ඇඟ ඇතුළට රින්ගන්න? කැමති නැහැ. හැබැයි බල්ලා අකමැතිද මිනිස්සෙක් වෙන්න? අපිට වඩා පහත් කෙනා නිතරම බලන්නේ උසස් තැනට යන්න. උසස් කෙනා පහත් තැනට යන්න කවදාකවත් දුක් විඳින්නේ නැහැ. දෙවියෝ කියන්නේ අපිට ඉහළින් ඉන්න කණ්ඩායම. මනුෂ්‍ය ලෝකේ කියන්නේ මැද තට්ටුව. යටත් තියෙනවා උඩත් තියෙනවා. එතකොට දෙවියෝ පල්ලෙහාට ඇවිල්ලා පහළ මිනිස්සුන්ගේ ඇඟට වැහෙන්නේ නැහැ. එයාලට වඩා පහත් කණ්ඩායම. අපිරිසිදු කණ්ඩායම. එයාලා කැමති නැහැ. අපි වගේ තමයි. අපි පහත් තැනට යන්න කැමති නැහැ වගේ. එයාලත් කැමති නැහැ පල්ලෙහාට ඇවිල්ලා ළඟට වැහෙන්න. හැබැයි අපිට වඩා පහලෙන් ඉන්නේ නැහැ මම අර කිව්වේ. පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ, පිසාචයෝ කී ලිස්ට් එකක් මම කිව්වේ ඉස්සෙල්ලා. ඒ අපිට වඩා පල්ලෙහාන් ඉන්න අය. එයාලා කැමති උඩට එන්න. අපි ඉහළට යන්න කැමති වගේ එයාලා කැමති උඩට එන්න. ඔය ඇඟට වැහෙන්නේ පෙරේතෙක් එක්ක යකෙක්. ඇඟට වැහෙන්නේ දෙවියෝ නෙවෙයි. දෙවියෝ මොකද කරන්නේ? අවසර දෙනවා විතරයි. වරම කියන්නේ අවසරය කියන එක. අවසර දෙනවා. අර හරියට කම්පැනි එක ලොක්ෙක් වගේ. උදාහරණ ගන්න පේන ඒවා මම නැති වරන් වැඩක් නැහැනේ. කම්පැනි එක ලොක්ෙක් වගේ. දෙවියෝ ලොක්කා නම් දෙවියෝ නියෝග කරන සේවකයන්ට මේක කරන්න කියලා. ඒකට අපි කියනවා වරම කියලා. දෙවියෝන්ගෙන් අවසර ගන්නවා විතරයි. එයා යටතේ ඉන්න කෙනෙක් අමනුෂ්‍යෙක්, පෙරේතෙක් නැත්නම් යකෙක් ඇඟට වැහෙනවා ඇවිල්ලා එයා තමයි වැඩ කරන්නේ. දෙවියෝ වුණත් මනුස්සය ඇවිල්ලා මැරෙන්න ඕන. දරා ගන්න බෑ ඇඟට. ඒක.
එතකොට ඇඟට වැහෙනවනේ පෙරේතයා හෝ යකා හෝ මොකක් හරි වැහෙනවනේ. අපේ පස්සෙන් කණ්ඩායමකුත් එනවා කියලා මං කිව්වනේ. දේවාලයට යනකොටත් ওই කණ්ඩායම එනවා. අර වරන් වැහෙන මිනිස්සයා ඉන්නවනේ, දිෂ්ටි වැහෙන මිනිස්සයා ඉන්නවනේ. ආවේශ වෙන කෙනා ඉන්නවනේ. එයා දැකලා ඇති පේනයක් අහන්න ගියාට පස්සේ ටික වෙලාවක් එක්ක මන්ත්‍රයක් ජප කරනවා, එක්ක කවියක් කියනවා, එක්ක මොකක් හරි කන්නලව්වක් කරනවා. විනාඩි කිහිපයක් යනකම් ඕක කරනවා. ඔය කාල සීමාවේ එතන ඉන්නවනේ රැඟට වැහෙන අමනුෂ්‍යයා. එයා මොකද කරන්නේ? අපේ පිටිපස්සෙන් කණ්ඩායමක් එනවනේ. සාකච්ඡාවක් කරන ඇවිල්ලා. මොනවා කියන්නේ? විස්තර. අර අපේ පස්සෙන් ඉන්න කණ්ඩායම අපි කරන හැම දෙයක්ම දකිනවා. ගෙදර විස්තරයක් දන්නවා, මිනිස්සයා කරපු දේවලුත් දන්නවා, කියපු දේවලුත් දන්නවා. කරන හැම දෙයක්ම අපේ පිටිපස්සෙන් ඉන්න කණ්ඩායම දකිනවා. පේනවා යාලට. මොකද නිතරම අපේ පස්සෙන් එනවා. යන්නේ කොහෙද පස්සෙන් එනවා. ඒ හින්දා යාලට පේනවා ඒක. දකිනවා ඒක. අර අතන දේවාලේ ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? මිනිස්සයා කියන අමනුෂ්‍යයා මොකද කරන්නේ? අපේ පිටිපස්සෙන් ගියපු අයත් එක්ක පොඩි සාකච්ඡාවක් කරනවා. විස්තර අහගන්නවා. අපි ඔය කරන්නේ දැන් දුර ඥාතියෙක් ගෙදරට ආවට පස්සේ මොකද වුනේ? මෙච්චර කාලයක් මොකද කළේ? ජොබ් එක කොහමද? ගෙදර විස්තර කොහමද? අම්මා තාත්තා හොඳින්ද? අපි අහන්නේ ඔය. දැකලා නැති කලාතුරකින් කෙනෙක් ආවට පස්සේ අපි අහනවනේ. විස්තර අහනවනේ. ඒ වගේ තමයි අර කණ්ඩායම සාකච්ඡාවක් කරනවා. විස්තර අහනවා. අර කන්නලව්ව ඉවර වෙනකොට ඇඟට ආවා. ඇඟට ඇවිල්ලා අර අහගත්ත ඔක්කොම විස්තර ටික කටපාඩමින් කිව්වා. අන්න අපි කියනවා හරියට කිව්වනේ. ගෙදර ගහගෙනත් කියවන, දොර ගැනත් කියවන අපි කියනවා. වෙච්ච දේ අපි දැන් වෙලා තියෙන අරක. එතන ඉන්න අමනුෂ්‍යයා අපේ පිටිපස්සෙන් ඉන්න අමනුෂ්‍යොත් දෙක සාකච්ඡා කරලා විස්තර ටික අහලා ඔක්කොම කියනවා. දැක්කා වගේ කියනවා. මම මේ කිව්වේ අපි පිටිපස්සෙන් එනවා කණ්ඩායමක්. පින් නැති අය ඥාතීන් පස්සෙන් එනවා. වෙන කවුරුත් දුන්නට පින් ගන්න බෑ. ඥාතියෙක් පින් දෙන්න ඕනේ. චානක මහත්තයාට මම පින් දුන්නට වැඩක් නැහැ. මම කොච්චර මේ නම කිව්වත් වැඩක් නැහැ. ඥාතීන් හිතින් හිතලා පින් දෙන්නවා. මගේ ලව්ව මේ නම කියෙව්වට මෙහෙ විතරක් නෙවෙයි කොහේ වුණත් බණ කියනකොට දානයක් දෙනකොට අපි ලව්ව නම කියවනවනේ. අනේ වැඩක් නැහැ. වැඩක් නැහැ. අපි දුන්නට ගන්න බෑ. අපි ඥාතිත්වයක් නැහැ. අපෙන් ගන්න බලාගෙන ඉන්නේ නැහැ. අපේ පස්සෙන් නෙවෙයි එයා එන්නේ. එයාගේ ඥාතින් පස්සෙන් එයා එන්නේ. ඒකට ඒ ඥාතියින් තමයි නම් මතක් කරලා පින් දෙන්න ඕන. ඔය මේගිය ඥාතියින් පින් දෙන ගාතාව කියනකොට හිතින් හිතන්න ඕන මම මෙයාලට පින් දෙනවා කියලා. එහෙම හිතුවේ නැත්තම් ගාතාව කිව්වට පින් දෙන්නේ නැහැ. පින් ගන්නත් බෑ. අපි දැනගන්න මම මේ කියන්නේ අපි කරන වැරදි ඒවා. ඒකයි අමනුෂ්‍ය වැඩි වෙලා තියෙන ලෝකේ. බලන්නකෝ දේවාල කොච්චර තියෙනවද කියලා පාරක. බෝඩ් කීයක් තියෙනවද බලන්න. පත්තරේ දැන්වීම් කීයක් තියෙනවද බලන්න. වරන් කියන මිනිස්සු, පේන කියන මිනිස්සු. ඒ තරම් අමනුෂ්‍යෝ ඉන්නවා. ලෝකේ පව් කරපු අය. මොකද එයාලට පින් ගන්න බෑ. හරියට දෙන්නේ නැහැ නේ ගන්න. හරියට දෙන්නේ නැහැ. හිතන්නකෝ අපි කාට හරි ඉඩමක් ලියලා දෙනවා. ඔය ඔප්පුව වැරදියට ලිව්වොත් ගන්න පුළුවන් ඉඩම. ඉඩම ගන්න බෑනේ. ඔප්පුව වැරදි. හදාගන්න බැරුණොත් අන්තිමේ රාජසන්තකයි. ඉඩම. ගෙදර අයටත් නැහැ, දුන්න අයටත් නැහැ. හරියට දෙන්න ඕනේ. දෙන දේ. පිනත් හරියට දෙන්න ඕනේ. අපි හිතින් හිතලා පින දෙන්න ඕනේ. මේක පිටින් යන දෙයක් නෙවෙයි හිතින් හිතට යන දෙයක්. හිතින් හිතට යන්නේ. ඒ හින්දා හිතින් හිතලා පින් දෙන්න ඕනේ. මම මේ කියාගෙන ආවේ අපි පිටිපස්සේ ඥාති කණ්ඩායමක් ආවා. එයාලා අර පින් ගන්න බැරි හින්දා වැට කඩුල්ලට වෙලා බලාගෙන හිටියා. සොහොනේ හිටියා කිව්වා, හන්දියේ හිටියා කිව්වා, වැට කඩුල්ලේ හිටියා කිව්වා. ඒත් පින් දුන්නේ නැත්තම් ඔන්න වැටෙන් පයින්නවා මෙයාට. මෙච්චල්ලගේ සීමාවට ආවේ නැහැ. එළියට වෙලා ඉන්නේ. එක්කෙනෙක් නෙමෙයි ගොඩක් වෙන්න පුළුවන්. එළියට වෙලා බලාගෙන හිටියේ. නෑ පින් දෙන්නේ. ඔන්න පයින් ඇතුළට. සීමාවෙන් ඇතුළට පයින්නවා. ඇතුළට පැනලා බලාගෙන ඉන්න පින් දෙයි කියලා. දවස් ගානක් ඉන්න බලාගෙන. අපිට දවස් ගානක් වුණාට යාලට දවස් ගානක් සමහර තප්පර ගානක් යාලගේ.
පොඩි කාලයක්. එයාලා බලාගෙන ඉන්නවා. ඒත් දෙන්නේ නැත්තම් ద్వාර බාහාසු තිට්ටන් තියාගන්තුවන් සකංගරන්. gedara උළුවස්ස ළඟ පැත්තකටලා බලාගෙන ඉන්නවා. බය වෙන්න එපා. ගහන්නෙත් නෑ, බය කරන්නෙත් නෑ, එකට වැහෙන්නෙත් නෑ. කරදරයක් වෙන්නේ නෑ. පේන්නේ නැතිඳ ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි මතක තියාගන්න පින් දුන්න නැත්තම් ඉන්නවා කියලා. විශ්වාස නොකරන කණ්ඩායමකුත් ඇති මේ කියන ඒවා. හැබැයි පස්සේ විශ්වාස කරයි. මම ඕන තරම් දැකලා තියෙනවා විශ්වාස නොකරන මිනිස්සු පස්සේ විශ්වාස කරගෙන එනවා. ඔය හොයලා බලන්න පුළුවන් දේවල්. අත්හදා බලන්න පුළුවන් ඔය. ඇත්තද බොරුද කියලා. ඕන තරම්. මම කලින් විශ්වාස කරෙත් නෑ. මම පස්සේ විශ්වාස කරනවා. මම දෙයක් විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ කියනවානේ. බෞද්ධයා කියන කෙනා ආවට ගියට විශ්වාස කරන්නේ නෑ. එයාගේ ස්වරූපය තමයි හොයන්න ඕන. ගවේෂණය කරන්න. කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කිව්වා. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හොයන්න කිව්වා. හොඳ මොකද්ද නරක මොකද්ද කියලා ගවේෂණය කරන්න. ගවේෂී කියන්නේ ගවේෂණය කරනවා, හොයනවා. රිසර්ච් කරනවා කියලා කියනවා. ගවේෂණය කරනවා. එහෙම කරලා තමයි ඇත්ත නැත්ත හොයාගන්න ඕනේ. හොයන්න පටන් ගත්තොත් හම්බෙයි. ඇත්තද බොරුද කියලා. ඒකට දොර ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්න පින් දෙයි කියලා. දෙන්නේ නැත්තම් දැන් මෙච්චරලා එළියේ හිටියේ. ඇතුළට ආවා. දැන් දොරෙන් එළියේ හිටියා. ඒත් නෑ. ඔන්න එනවා ගියස්සට. ඇවිල්ලා දොර පිටිපස්සේ ඉන්නවා. අර ගෙවල් වල සමහරවිට එනවනේ හිටපු ගමන් අමුතු ගඳක්. හිටපු ගමන් එන්නේ. හිටපු ගමන් නැති වෙලා යනවා. අපිට ගඳ හොයාගන්න බෑ. මොන කුණු වෙලක් නෙවෙයි. ප්‍රශ්නයක් නෑ. මුකුත් වෙලා නෑ. හැබැයි ගඳයි. ඒ අරයලා ආපුවම. අමනුෂ්‍යෝනේ යාළ ගඳයි. පිරිසිදු නෑ යාළ. අපිරිසිදු. ඒක තමයි ඉන්නේ අමුතු ගඳ. පෙරේත ගඳ කියලා කියන සමහර මිනිස්සු ඒකට. එනමම කියනවා. බලාගෙන ඉන්න පින් දෙයි කියලා. නෑ. අන්න ඊට පස්සේ කියනවා හට්ටි බින්දිනවා, ටැප් පරිනවා, තට්ටු කරනවා, දේවල් වල කියනවනේ මේ ප්‍රශ්න තියෙනවා කියලා. බය කරනවා, හීනෙන් පේනවා. වෙලා නැද්ද? වෙලා ඇති. අහලත් ඇති වුණ තරම්. ওই දේවල් ගැන. ඒ ප්‍රශ්න එන්නේ ලොකු කාලයක් බලන් ඉඳලා බැරි වෙච්ච තැන. එතකන් කිසිම කරදරයක් නැහැ. පින් දෙන්නෙම නැති වුණාම තමයි ওই ප්‍රශ්නේ එන්න පටන් ගන්න. ඒ දෙන්නේ නැත්තම් තමයි අපේ මනස දුර්වල වෙනකම් බලාගෙන ඉඳලා ඇඟට වැහෙනවා ඊට පස්සේ. ඇයි පෙරේතයෝ කියන අය දුක් විඳින අය කෑමක් නැහැ, බීමක් නැහැ, ඇඳුමක් පැළඳුමක් හරියට නැහැ. ඇඟට වැහිලා හරි ඇඟේ සාරේ උරලා බොන්න ඕනේ යාලට. කෑම නැහැ, අවුරුදු ගණන් මාස ගණන් කෑම නැහැ, කන්න නැහැ. ඔය එන්නේ බඩගින්නට. පින් දෙනකම් කෑම කන්න බෑ. පින් දෙනකම් වතුර මොනවත් බොන්න බෑ. පින් දෙනකම් අඳින්න බෑ මොකොත්. ඒ දුකට තමයි බලාගෙන ඉන්නේ. ඒ දෙන්නේ නැත්තම් තමයි ඇඟට වැහිලා ඇඟේ සාරේ උරලා බොන්නේ. ඇඟේ දේවල් උරලා බොන්නේ. ඇඟට වැහුණාට පස්සේ ඒකනේ සමහර මැරිලම යන්නේ. වැහිච්ච අය දැකලා තියෙනවා නම් දැකලා තියෙන සමහරවල්ලාට කන්න බත් හැන්දක් කන මිනිස්සයා යකා වැහුණාට පස්සේ බේසමක් කනවා. දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා. එහෙම වෙනවා. බය කරන්න කියනව නෙවෙයි. බය වෙන්නේ ලොකු කාලයක් ගියාට පස්සේ. ඊට කලින් මේවා කරලා ඉන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මේ පින් කරන්න කියන්නේ පන්සලට ගිහලා දාන දෙන මම කලිනුත් කිව්වා. ඒක නෙවෙයි. බුදුන් වැන්දා පින් දෙන්න. දුප්පත් මිනිස්සෙකුට උදව් කරත් ඒ පින දෙන්න. සතෙකුට කෑම වේලක් දුන්නත් ඒ පිනක් දෙන්න. දෙන්න පුරුදු වෙන්න. තනියෙන් පාවිච්චි කරන්න එපා. සතෙකුට කෑම වේලක් දුන්නොත් ආත්ම භාව 100කට බලපානවා කියලා කියන්නේ. ආත්ම 100කට බලපානවා ඒක. අපේ ආත්ම 100කට බලපාන පිනක් තව කෙනෙකුට දුන්නොත් එයාටත් ආත්ම 100කට ඒක බලපානවා. එකක් දෙන්න පුළුවන්. ඒ හින්දා පන්සලට ගිහින් දෙන එකම නෙවෙයි. පුළුවන් හැම වෙලාවෙම හොඳට කරන දේ කරන්න, හරි දේ කරන්න කරලා ඒ පින දෙන්න. එයාලා ගන්නවා. එතකොට කිසි කරදරයක් නැහැ ගෙවල් වලට. මොන්න අදුර ආවිල්ලා හූනියම් කරත් බැදින්නේ නැහැ.
ඒකෙ දිට්ට වැදින්නේ නැහැ. ගෙවල් වලට හුණියම් කරනවා කියලා කියනවා නේද? වින කරනවා, හුණියම් කරනවා, අන විනව තියෙනවා නේද? ලිස්ට් එකම ඒවත් ගොඩක් තියෙනවා. කරනවා කියලා කියනවා. ඕවා වැදෙන්නේ වැරදි කරන මිනිස්සුන්ට. හොඳට ඉන්න මිනිස්සුන්ට ඔය මොන දේ කරත් වදින්නේ කරන්න බෑ. ඇයි මං කිව්වේ කණ්ඩායමක් පස්සෙන් එනවා කියලා. එයාලට පින් දෙනවා නම් එයාලා කරදරයක් වෙනකම් බලන් ඉඳීද? දෙවියොන්ට පින් දෙනවා නම් දෙවියෝ කරදරයක් වෙනකම් බලාගෙන ඉඳීද? අපි උදව් කළොත් අපිට ආය උදව්වක් ලැබෙනවා. අපිට ආය උදව්වක් ලැබෙනවා. සමහර කරදර වෙන්න කලින් හීනෙන් පේනව නේද? සමහර දේවල් වෙන්න කලින් හීනෙන් පෙන්නනව නේද? අන්න හෙට මේක වෙනවා කියලා. ඇයි මේ බේරගන්න? එයාලා තමයි පෙන්වන්නේ. හෙට මේක වෙන්න යනවා පරිස්සමෙන් වැඩ කරන්න කියලා. කරදරයක් වෙන්න ගිහිල්ලා අන්තිම දශමෙන් බේරෙනව නේද? එයාලා තමයි ඒකට උපකාර වෙලා තියෙන්නේ. උදව් කරලා තියෙන්නේ. තව ගොඩාක් දේවල් මම කියන්නේ ඔක්කොම බය වෙනවා. එහෙම කියන්න යන්නේ නැහැ. ඔය ටිකක් දැනගන්න කිව්වේ මම. මේ 7 දවසේ පින්කම් කරන්න යන්න ඕකට කියලා මම කියලා දෙන්න ඕනවාට කිව්වේ. මේ ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. හරියට පිරිසිදුව කරන වැඩේ කරන්න. තමන් පිරිසිදුව පිළිවෙලකට ඉන්න. ජීවත් වෙන කාලේ ගහකටවත් සතාසි උපාවිකටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. ආයේ කිසි දෙයකට බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. හරියට අපි ඉන්නව නම් අපිට ප්‍රශ්නයක් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා අපි නිවැරදි මාර්ගය යනවා නම් ඔය තරු වලට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ග්‍රහයොන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා කිව්ව යంత్ర මන්ත්‍ර ගුරුකම් ආරම්භ වෙච්ච යුගයේ මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ 2600කට ආසන්නයි. ඒ කාලේ තමයි යంత్ర මන්ත්‍ර ආරම්භ වුනේ. ඒ යුගයේ. හිතන්න පුළුවන් බුදුහාමුදුරන්ට හෝනියන් නොකර හිටියා කියලා. අනිත් ආගම්වල මිනිස්සු කළා. හෝනියන් කළා. අපි ඔය කියන අනම්මනම් ඔක්කොම කරන්න තියෙන. එකක්වත් වැදුනත් වදින්නේ නැහැ. වැදින්න බෑ. වැදුනොත් සබහාදහම බොරුවක්. වැදුනොත් අපිට උනත් එහෙමයි. අපි හරියට ඉන්නවා නම් අපිට කරදරයක් වෙනවා කියන්නේ සබහාදහම බොරුවක්. සබහාදහම කියන්නේ ඇත්තට කරු කරන කෙනාට. සබහාදහම. යා වංචාවක් නෑ, අසාධාරණයක් නෑ. සබහාදහම. සබහාදහමෙන් අපි ඔයගෙන කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. යහපත්ව ජීවත් වෙන මිනිස්යාව ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ධර්මයේ සබහාදහමට. සබහාදහමෙන් ආරක්ෂා වෙනවා. ඉබේ. ඒ ආරක්ෂාව අපි ගන්න ඕන ළඟට. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබද බික්කවේ කිව්වා. ලෝකේ ලෙඩ හැදෙන්නේ වැරදි හින්දා මිනිස්සුන්ගේ. ධර්මයත් එක්ක ජීවත් වුණොත් ලෙඩ නැල්ලු හොඳම බෙහෙත සබහාදහමලු. ධර්මයලු හොඳම බෙහෙත. බොරුද? අපිට පිළිකා හැදුනේ මොනවා හින්දාද? ප්‍රෙෂර් හැදුනේ මොනවා හින්දාද? සීනි හැදුනේ මොනවා හින්දාද? කොලෙස්ටරෝල් හැදුනේ මොනවා හින්දාද? මොනවා හින්දාද මේ ලෙඩ හැදෙන්නේ? කෑම හින්දා. සබහාදහම කෑම හින්දා නෙවෙයි. ඊට එහා ගිහිල්ලා කෑම හදන්න ගියපු හින්දා. සබහාදහම ඉක්මවා යන්න ගියපු හින්දා. සබහාදහම ස්වභාවිකයි. හැබැයි අපි රසායනිකයි. අපි රසායනිකයි. සබහාදහමට හිංසා කරන්න අපේ ආයුෂ ටික අඩු වෙලා ඇවිල්ලා තියෙනවා. කොච්චරක් අඩු වෙලාද? අවුරුදු 80කට වැඩි අඩු වෙලා තියෙනවා. පරමායුෂ 160 තිබ්බ ආයුෂ ප්‍රමාණය අද ගණන් කරන්නේ 80යි කියලා. ලංකාවේ නම් 65යි කියලා. පරමායුෂ. ලංකාවේ පරමායුෂ 65යි. ලෝකෙම වසවිස කන රටවල් අතර දෙවනි ස්ථානයේ ලංකාවේ ඉන්නේ. තමයි දන්නේ නැති වෙන්නේ. ලෝකෙම වසවිස කන රටවල් අතර දෙවනි ස්ථානයේ ලංකාව. ඒ තරම් වසවිස කන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා මේ විදිහටම කෑවොත් එහෙම තව අවුරුදු කීපයක් යනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30යි කියලා. ඔය දැකලා නිවුස් වල දෙන්නේ නැහැ නේ ඔය. හොයලා බලන්න.
අවුරුදු 30 දක්වා අඩු වෙනවා කියලා ලංකාවේ මිනිස්සුන්ගේ. ඒ තරම් කන්නේම වසවිස. ළමයින්ට පුරුදු කරන්නෙම වසවිස. ඉපදුන දවස් ඉඳලා පුරුදු කරනවා. කිරි ටික දෙන්නේ කඩේ කිරි ටික දිය කළා දෙනවා. කෑම බීම පුළුවන් තරම් ටොපි චොක්ලට් තමයි දෙන්නේ. ගෙදර බත් ටික උයන්නේ මැගී නූල්ස් තම්බලා දෙන්නේ. උළුහාල් ඊට පස්සේ 3-5 කහ මිරිස් දාන්නේ නෝ උම්මලකඩ පවුඩර් ඊට පස්සේ අර චිකන් රසති මික්සර් ඕවා තමයි දාන්නේ ව්‍යංජන වලට. බරුද? ව්‍යංජන 10ක් කිව්වොත් ওই 10ටම උම්මලකඩ කුඩු එක අතාරින්නේ නැද්ද කෙවල් වල? ඔක්කොම නෙවෙයි ගොඩක්. බලන්න ඕනේ. මැල්ලුමක් ගත්තත් මැල්ලුමේ උම්මලකඩ තියෙනවා. වෙන මොකක් කර ව්‍යංජනයක් ගත්තත් ඒකෙත් උම්මලකඩ තියෙනවා. අඩුම චිකන් එකකට උම්මලකඩ දානවා. මම නම් මස් මාළු කන්නේ. මම දැකලා තියෙනවා. දානවත් දැකලා තියෙනවා, දාපුවත් දැකලා තියෙනවා. ඒකටත් දානවා. උම්මලකඩ. ඒකත් නිකන් උම්මලකඩයක් හුරලා දානවා නෙවෙයි අර කඩේ තියෙනනේ පැකට් එක. ඒක තමයි අතාරින්න ගෙනෙන්නේ. වස්සවිස ආ ලෙඩ්ඩු ගෙන අහන්න දෙයක් නැහැ. ලෙඩ්ඩු ඉන්නේ. උපතින් ඉඳන්ම ලෙඩ්ඩු ඉන්නේ. අපේ රටේ. මේවට පුරුදු කරලා. සිංහල හාල් ගැන දන්න මිනිස්සෙක් ඉන්නවද කවුරු? මෙතන? සිංහල හාල් මොනවද කියලා අහුවක් කියන්න පුළුවන්. අපේ රටේ එක්කෙනෙක් දෙන්නෙක් දන්නව නැත්නම් දන්නේ නැහැ. ඔය කන්නේ පිටරට හාල්නේ. පිටරට හාල් කියන්නේ නිකන් හාල් නෙවෙයි. ඕවට ඔය හාල් වලට වී වගා කරනකොට රසායනික පොහොර ගැහුවේ නැත්තම් ගොයන් ගහ හැදෙන්නේ නැහැ. ඔය වී වලට. අද කන වී වලට. ඒවට රසායනික ඕනිමයි. ඒවා හදලා තියෙන විද්‍යාගාරවල. විද්‍යාගාරවල හදපු වී. ඒවට රසායනික ඕනේ. හදපුවානේ. ස්වභාවික වී නෙවෙයි ඒවා. අපේ රටට ආවේනික වෙච්ච සහල් වර්ග ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. සමහර නම්වත් අහලා නැති වෙද්දි. හොයලා බලන්න. මම ඔක්කොම කියන්නේ යන්න දැන් පැයක් ගිහිලි වල. හාල් වර්ග ගොඩක් තියෙනවා. ඒවා පාවිච්චි කරොත් ලෙඩ නැහැ. ඒවා පාවිච්චි කරනවා ලෙඩ නැහැ කාටවත්. ඒ වී බෙහෙත් වී වර්ග. ඔය කැඳවලට දාන්න දෙනවනේ කඩවල වල බෙහෙත් සහල් කියලා. ඒ සිංහල වී අපේ රටේ වී. ඕවා කනවා නම් ලෙඩු නැහැ. ඒවා කනවා නම් කොරෝනා වලට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. ප්‍රතිශක්තිය ඉබේ වැඩි වෙන හාල් වර්ග ඒවා. ඒවා කනවා නම් අපි මොකද කරේ? ඒවා ඇතෑරියා. අතෑරලා ලාභේ හොයන්න අර රසායනික වී වලට හුරු වුණා. දැන් ස්වභාවික වී දැම්මත් පැලවෙන්නේ නැහැ. ඇයි? පොළව රසායනිකයි. පොළවේ පොහොර නැහැ. පොළවේ පොහොර නැහැ. මිරිස් ගහ හැදුවා මිරිස් ගහට යූරියා ඇතෑරියාගෙන එල්ලා. කරල් පොහොර දැම්මනේ. කොම්පෝස්ට් පොහොර දාන්නේ නැහැ නේද? මිරිස් ගහ හදන්න පුළුවන් කිව්වොත් පිළිගන්නවද? වල් ගහක් ගලවන්නේ නැති කැලේක. පාත්ති හදන්න නැතුව කැලේ මිරිස් ගහ හදන්න පුළුවන් ගහ පුරා ගෙඩියෙන්න. පිළිගන්නවද? මං කිව්වට පිළිගන්න එපා. හොයලා බලන්න. හදලා බලන්න. වල් ගලවන්න ඕනෙත් නැහැ, පොහොර දාන්න ඕනෙත් නැහැ. ස්වභාවිකව හදන්න පුළුවන් මිරිස් ගහ පුරා කරල්ලෙන්න. එක උදාහරණයක් කොච්චි හැදෙනව නේද? ඔය කොච්චි හදන්න ඕනේ. කොච්චි ගස් හදන්න ඕනේද? හැදුවේ නැතත් පැලවෙනවා. ඉබේ පැලවෙනවා. පැලවෙනකොට පොහොර ඕනේද? නෑ, ගහ පුරා කරල්ලෙනවා. නයි මිනිසුත් ඔහොමම හැදෙනවා. අපි හදනවා. හදලා අනම්මනම් ගහනවා. බෙහෙත් වර්ග. ඒකලා කනවා. ඉස. ඒකලා ලෙඩු. ඒ කීපයක් මං කිව්ව ඕන තරම් කියන්න පුළුවන් කෑම බීම ගැන කියන්න ගියොත්. ස්වභාවික අනතුරු වගේම අපේ ආයුෂ අපි බලෙන් අඩු කරගන්න යුගයක් මේක. මේවා හැදෙන්න ඕනි. සිංහල හැම දෙයක්ම ඔළුවේ තියාගෙන දඟලන්න ඕනේ නැහැ. ඒක මාත් පිළිගන්නවා. බටහිර දේවලුත් ඕනි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තනි අතකින් අප්පුඩි ගහන්න බෑ. කාටවත් තනි අතකින් අප්පුඩි ගහන්න බෑ.
අත්පුඩි ගහන්න අත් දෙකම ඕනේ. අපේ රටේ දේ අතෑරලා බටහිර දේ අරගෙන දියුණු වෙන්න හැදුවට දියුණු වෙන්න බෑ. මේ දෙකම එකතු වෙලා අප්පුඩිය වැදෙන්න ඕන. අපේ දේත් අපි ගන්න ඕන, බටහිර දේත් අපි ගන්න ඕන. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අපේ දේ අතෑරලා බටහිර දේ විතරක් අරගෙන. ඒකත් හොඳ දේ අයින් කළා නරක දේ විතරක් අරගෙන. බටහිර මිනිස්සුන්ට හොඳ දේවල් ඕන තරම් තියෙනවා. ඒවා අතෑරලා සුද්ධගෙන් ගන්න තියෙන නරකම දේ අපි ගත්තා. කුහකකම, වංචාව, දුෂ්ටකම තමයි ගත්තේ අපි. හොඳ දෙයක් ගත්තේ නැහැ. ඉංග්‍රීසි මිනිස්සු වෙලාවට වැඩ කරන જાතියක්. අපි 7 කිව්වොත් 8ට තමයි එන්නේ. පරක්කු වෙලා වැඩ කරන જાතිය. ඒකනේ අර රොබර්ට් නොක්ස් කියන්නේ ආගේ එදා හෙළදිව කියන පොතේ ආ කියනවනේ. සිංහලයා උපතින්ම කම්මැලියාය. ඉපදුනාට වැනි ඉන්නවා මිසක ජීවත් වීමට උත්සාහ නොකරයි. මම නෙවෙයි කියන්නේ. රොබර්ට් නොක්ස් කියන්නේ. දැන් අවුරුදු 4500කට කලින් ලංකාව ගැන ලියපු විස්තරේ. මේවා බොරු නෙවෙයි. සිංහලයා උපතින්ම කම්මැලියා කියලා කියන්නේ. ඇත්තනේ. සල්ලි හම්බ කරලා කඩෙන්න හැමදේම ගන්න බලන් ඉන්නවා මිසක ගෙදර වත්තේ මිරිස් ගහ හදන්න විනාඩි 5ක් වැය කරන කෙනෙක් ඉන්නවා. කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ඉස්සර ගමේ ගෙදරක කඩෙන් ගේන්නේ කුඹුරක් නැති මිනිස්සයා හාල් ටික ගේනවා. කඩෙන් ගන්න දේවල්. හට්ටි හදන්න දන්නේ නැති මිනිස්සයා හට්ටි මුට්ටි ගන්නවා කඩෙන්. ආයෙ මොනවද කඩෙන් ගන්නේ? ගමේ ගෙදරක ලුණු ටික ගන්නවා. ඔච්චරයි. අනිත් හැමදේම ගෙදර වත්තේ තියෙනවා. අද මොකුත් නැහැ. කරපිංච ගහ, රම්පේ ගහ, මිරිස් ගහ, එළවලු ටික, බෙහෙත් ටික වත්තේ තියෙනවා. ඉස්සර. අද මිරිස් ටික කඩෙන්, රම්පේ ටික කඩෙන්, කරපිංච ටික කඩෙන්, හාල් ටික කඩෙන්, හට්ටි මුට්ටි කඩෙන්, ඔක්කොම කඩෙන්. ඒකලා කියනවා අපි දුප්පත් කියලා. අපි දුප්පත් කියලා කියනවා. දුප්පත් නොවි ඉන්නව නම් පුදුම වෙන්න ඕන. දුප්පත් නෙවෙයි නම් පුදුම වෙන්න ඕන. දුප්පත් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. වෙන්න ඕනේ ඒක. කරන වැඩත් එක්ක. විනාඩි 5ක් වැය කරලා මිරිස් ගා හැදුවා නම් කඩේට මිරිස් වලට යන වියදම සම්පූර්ණයෙන් ඉතුරුයි. විනාඩි 5ක් වැය කරලා රම්පේ ගහ ගෙදර හැදුවා නම් මාසෙකින් පස්සේ රම්පේ වලට යන වියදම ඉතුරුයි. කරපිංච ගහ හැදුවා නම් හොඳට මාසයක් දෙකක් ගියාට පස්සේ ඒකේ වියදම ඉතුරුයි. වැඩිපුර එපා දවසට පැයක් වෙන් කරගන්න. දවසට පැයක් වෙන් කරගන්න. ගෙදර වත්ත හදාගන්න. සිගරට් එක බොන වෙලාවේ අඹ පැලයක් ගෙනලා ගෙදර හැදුවා නම් අවුරුදු 5ක් 6ක් යනකොට ගෙදරට ආදායමක්. අඹ සිගරට් එක බෝතලේ බොන වෙලාවේ 1000ක් විතර යනවනේ නේ. සිගරට් එක බොන මනුස්සය සතියකට 5000ක් 6000ක් වියදම් කරනවනේ. ඔය වියදමෙන් කරාමු පැල ටිකක් ගෙනලා වත්තේ හැදුවා නම් ලොකු ආදායමක් අවුරුදු 4ක් 5ක් යනකොට. Tamanට තේ පැල ටික ගෙනලා හැදුවා නම් Tamanට ආදායමක්. ඒ වියදමෙන් අනිත්‍ය වියදම් කරන්නේ මම කියන්නේ. ඔය වැරදි දෙයට යොමු කරන වියදම ඉතුරු කරගන්න. බුදුහාමුදුරු කියනවා හිඟාලෝවාද සූත්‍රයේ ලැබෙන ආදායම පාවිච්චි කරන විදිය. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය Tamanට හම්බෙන ආදායම බෙදන්නලු කොටස් 4කට. ගන්න පඩිය කොටස් 4කට බෙදන්නලු. කීය වුණත් 1000 වෙන්න පුළුවන් 500 වෙන්න පුළුවන් 20000 මාසෙට 20000 වෙන්න පුළුවන් හම්බෙන පඩිය කීය වුණත් කොටස් 4කට බෙදන්නලු. බෙදලා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය 4න් එකක් විතරක් වියදම් කරලා කෑම බීම ගන්නලු. කෑමට බීමට වියදම් කරන්න කියන්නේ එකයි. දවසට 1000ක් හම්බෙනවා නම් 250කින් කෑම බීම ගන්න පුළුවන්ද? බෑ කියලා හිතයි. හැබැයි මේ දුක විඳින්න වෙන්නේ එක්ක මාසෙයි, එක්ක 2යි, එක්ක 3යි.
අමාරුයි මුල් කාලේ. 250කින් ගෙදර දවසේ වියදම මේවා කරගන්න අමාරුයි. මුල් කාලේ 500ක් අයින් කරගන්න කමක් නැහැ. මුල් කාලේ විතරක්. මාසයක් දෙකක් යනකොට තේරෙයි මේක ඇත්තද බොරුද කියලා. හදා බලන්න මේවා. නිකන් අහලා අනිත් පැත්තට තැරලා යන්න එපා. උත්සාහ කරලා බලන්න. 250කින් කෑම බීම ගන්නලු ද්විහි කම්මම් පයෝජේ. තව කොටස් දෙකක්. කියන්නේ 500ක්. 1000ක් නම් 500ක්. 500න් අමතර ආදායමක් හදන්නලු. මම ඔය කිව්වේ ඒකනේ. කරාඹු පැලයක්, රම්පෙ ගහක්, කරපිංජ ගහක්, මිරිස් ගහක්, එළවලු ටිකක් හදනවා. ඒවට වියදම් කරන්නලු 500ක්. ලැබෙන වියදමෙන් භාගයක් වෙන් කරන්නලු. ඊට පස්සේ ස්ථාවර දැන්පතුවක් ඕනනම් දාගන්න පුළුවන් ආදායම්. සල්ලි ලැබෙන ක්‍රම අලුතෙන් එකතු කරගන්න පුළුවන් අපිට. 500ක් එකට වෙන්නේ 750ක් ඉවරයි. තව 250ක් ඉතුරුයි. චතුත්තම්පි නිදාපෙය්‍ය. 4 වෙනි කොටස තැම්පත් කරන්නලු. අද කාලේ නම් බැංකුවක, එදා කාලේ නම් නිදන් කරන්න කිව්ව පොළොවේ යට. අතීතේ. අද බැංකුවක තැම්පත් කරන්නලු. ඇයි? ඔව් ආපදාසු භවිෂති. කරදරයක් ආවට පස්සේ යාළුවා නෙවෙයි අතෑරලා යනවා. අපි කොච්චර සල්ලි දුන්නත් ඒ මිනිස්සු අපිව අතෑරලා යනවා. කොච්චර උදව් කරත් ඒ මිනිස්සු අපිව අතෑරලා යනවා. කරදරයක් ආපෙලාවට. තමන්ට තමන් විතරයි. එදාට තමන්ට ණය වෙන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගේ පොතේ සල්ලි තියෙනවා. තමන්ගේ පොතේ සල්ලි තියෙනවා. ගියා ගත්ත පාවිච්චි කරා. අද මොකද වෙලා තියෙන්නේ? ඉරිසියාවට වැඩ කරන්න ගිහිල්ලා ලෝකෙට ණය වෙලා ඉන්නේ. මිනිස්සු. ගෙවල් වල. කොරෝනා කාලේ හොඳට පෙනුණා ඒක. අවශ්‍ය දේ නෙවෙයි ආශාව පස්සේ ගිහිල්ලා. එහා ගෙදර LCD TV එකක් තියෙනවා අඟල් 32යි අපේ ගෙදරට 64 එකක් ගියනවා. සල්ලි තියනවට නෙවෙයි ලෝකෙට පේන්න. එහා ගෙදර ෆ්‍රිජ් එකක් තියෙන ඊටර ලොකු එකක් අපි ගේනවා. ණයට හැබැයි සල්ලි දීලා ගේනව නෙවෙයි ණයට ගේන්නේ. ණය වෙලා. එහා ගෙදර කාර් වෑන් එකක් තියෙන අපි කාර් එකක් ගේනවා. එහා ගෙදරට වැඩි එකක් අපි ගන්නවා. ලෝකෙට පේන ඉරිසියාව. පුළුවන් දේ විතරක් කරපුවම ඇති. ටීවී බලන්න 64ක තිබ්බත් පුළුවන්, 15ක තිබ්බත් පුළුවන්, 12ක තිබ්බත් පුළුවන්, 24ක නෙත් පුළුවන්. අර පරණ ටීවී එකනොත් පුළුවන්. මම කියන්නේ ගන්න එපා කියන එක නෙවෙයි. ගන්න ණය නොවි ගන්න. අර ආපදාසු භවිෂ්‍යති කියලා කොටසක් කිව්වනේ. කැම්පත් කරන්න කියලා. ඕක ස්ථාවරයකට ආවට පස්සේ වුණා එකෙන් කොටසක් කරන් මේ දේවල් කරගන්න පුළුවන්. ඒ මුදල යම් ප්‍රමාණයක් වුණාට පස්සේ ඒකෙන් සම්පූර්ණ ගන්න නෙවෙයි කොටසක් අරගෙන ඒකෙන් පුළුවන් අපිට ටීවී එක ගන්න. අපි එහෙමනේ අපි ආසාවට මුල් තැන අවශ්‍යතාවයට පසු තැන. අවශ්‍ය වෙනකොට නෑ අන්තිමේට. කාර් ගත්ත මිනිස්සු අද ලෝකෙට දෙවනි පාරක් ණය වෙලා ඉවරයි. මොකද ණය ගෙවන්න සල්ලි නෑ. ආයත් ණයක් කරන් තමයි ණය ගෙවන්නේ. ණය දෙකක්. පිනස් දාලා පිනස්කාරයෝ වාහනෙත් උස්සගෙන යනවා. ගෙවපු සල්ලිත් නෑ වාහනෙත් නෑ. සමහරුන්ට. කෙනාපු ටීවී එකක් නෑ සල්ලිත් නෑ අන්තිමේට. කණ්ඩ බොණ්ඩවත් විදිහක් නෑ අන්තිමේට. ලෝකෙට දොස් කියලා වැඩක් නෑ. ආණ්ඩුවලට දොස් කියලා වැඩක් නෑ. දේශපාලඥයන්ට දොස් කියලා වැඩක් නෑ. වැරද්ද තමන්ගේ. අර කතාවක් කියනවනේ පිටට ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි 4ක් තමන්ට කියලා. කතාවක් තියෙනවනේ. කෙනෙකුට ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි 4ක් තමන්ටලු. එතනත් ඒකම තමයි. තව කෙනෙක් ඇඟිල්ල දික් කළා බයිනකොට බැනුමෙන් 5න් 4ක් තමන්ට. අපේ වැරද්දක් තියෙනවා. මේවා හදා ගන්න ඕනේ. හදාගත්තේ නැත්නම් දියුණු වෙන්න බෑ ඔක්කොටම කියන්නේ. පෝසත් දුප්පත් ભેදයක් නැහැ. ඔක්කොටම මේක සාධාරණයි. මොකද පෝසත් කියලා පෙන්නුවාට ණයයි. ලොකු බිලියනපතියෝ බිලියන ගණන් ණයයි. බැංකු වලට. හොයලා බලන්න. ණයයි. ණය වෙන්න එපා විඳවන්න වෙනවා. ණය ගන්නකොට හරි සතුටුයි ලක්ෂ ගාණක්නේ.
ගෙවන්න ගියපුවම බැන බැන ගෙවන්නේ. බයයි මොකද ණය ගෙවා ගන්න බැරි වෙයිද මට? බයෙන් ඉන්නේ. සතුටින් ඉන්න බෑ. විඳවනවා ජීවිත විඳින්න බෑ. ඒ නිසා අවශ්‍යතාවයට මුල් තැන දෙන්න ආශාව පස්සට දාන්න. ගෙවල් වල ගොඩාක් තියෙන පන්සල්ලත් අද එහෙමයි. මම කියනවා නේද පන්සලෙත් එහෙම තමයි. මෙහෙ නෙවෙයි ඕන පන්සලක අද එහෙමයි. අවශ්‍ය දේ නෙවෙයි තියෙන්නේ අනවශ්‍ය දේවල් තියෙන ගොඩක්. ගොඩ ගන්නවා. ගොඩ ගහන්න එපා වැඩන්නේ. බොරු වැඩ. මීයෝ කියනට පස්සේ මීයෝ වෙලේ කාලය යනවා. පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ලක්ෂ ගාණක් යට වෙලා යනවා. ගම් වතුර කාලේට එහෙම දකින්න වෙතිනේ නේද? ගෙවල් වල ලක්ෂ ගාණක් වටින දේවල් එක ගම් වතුර ඉවරයි. එක ගින්න ඉවරයි. අසරණ වෙලා යන්න විනාඩියක් යන්නෙත් නෑ තප්පර ගාණක් ඇති. ඒ හින්දා අනිවාර්යෙන් අර 4 වෙනි කොටස තියෙන්න ඕන. tempat කරලා මුදලක් තියෙන්න ඕන. හැම කෙනෙක්ටම tempatuවක් තියෙන්න ඕන. අද පටන් ගන්න එහෙම එකක් නැත්තම්. අද පටන් ගන්න. පරක්කු නෑ අද පටන් ගන්න. මොන දේ තිබ්බත් බැංකුවට ගාණක් දෙන් කරලා තියන්න. අනිවාර්යෙන් බැංකුවට කීයක් හරි දාන්න. ලැබෙන පඩියෙන් දාන්න කීයක් හරි. අමතක කරන්න එපා. ප්‍රශ්නයක් ආවට පස්සේ අඬලා වැඩක් නැහැ. ඉදාට කලින් අපි සූදානම් වෙන එකයි වටින්නේ. වෙන්න කලින් සූදානම් වෙන්න. ඒකයි වටින්නේ. මේ දේවල් ජීවිතේට ගන්න මම කලින් කිව්වේ අහන්න ඕන, මතක තියාගන්න ඕන, ඒකට අනුව ජීවත් වෙන්න ඕන කියලා. ඔවා හැදින්නයි කිව්වේ. ඔවා නොකළොත් හෙට අඬයි. කවුරුණා? හෙට අඬනවා. ගොඩක් මිනිස්සු විශේෂයෙන් සිංහල මිනිස්සු ගොඩක් දුප්පත් වෙන්න හේතුව ඕනෝකයි. සිංහල මිනිස්සු ගොඩක් අනිත් අයට කියනවට වැඩිය සිංහල අය. ගොඩක්ම දුප්පත් වෙන්න හේතුව ඕනෝක. ඔය කොටස් 4 හරියට පාවිච්චි කරන්න. Tamanට ලැබෙන ආදායම හරියට පාවිච්චි කරන්න. ඔක්කොම අනවශ්‍ය දේවල් වියදම් කළා කාබාසිරේලා නැතිලා යනවා. විනාශ වෙලා යනවා. ඇති වැඩකුත් නැහැ. වාහනේ ලොකුවට පේන ගෙනලා ගෙදර දා ගන්නවා. අවුරුද්දට එකපාරයි ගමනක් යන්නේ. ඒ වාහනේ වැඩක් තියෙනවා. එහෙම වාහන ඕන තරම් තියෙනව නේද ගෙවල් වල? හොඳට හිතන්න මේ බොරුද ඇත්තද කියලා කියන්න ඕනේ නැහැ. හොඳට හිතන්න. අවශ්‍යතාවයට ගත්තර කමක් නැහැ. ලෝකෙට පේන්න ගන්න එපා. බොරුවක් නේද? තමන් විසින් තමන්ට කරගන්න රැවටීමක් ඒක. අන්තිමේ තමන් රැවටිලා. එදාට වැඩක් නැහැ. මේ දේවල් ගන්න ජීවිතේට. මොකද මේ ඔක්කොම අපි කරන්නේ සීමා සහිත කාලයකට විතරයි. සීමා සහිත කාලෙට මම කලින්ම කියලා පටන් ගත්තේ හෙට මැරෙයිද කියලා අපිට කියන්න බෑ කියලා. නිදා ගන්න මිනිස්සයා උදේ නැගිටින්නේ නැහැ. වැඩට යන මිනිස්සයා සමහරලාට ගෙදර ඉන්නේ නැහැ. කෑම කන මිනිස්සයා බත් පිඟාන බිමින් තියන්නේ සමහර වෙලාවට. නාන්න යන මිනිස්සයා නාල එළියට එන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. අපි ඕන කෙනෙක්ට එතෙන්ට යන්න වෙනවා. එතෙන්ට යන්න නම් අපි පසුතැවිලි නොවන දේවල් කරන්න ඕනේ. මරණ මොහොතේ අඬා ඉඳලා ඇති වැඩක් නැහැ. ලෝකේ අහලා ඇති බිලියනපතියෝ ඉන්නවා, කෝටිපතියෝ ඉන්නවා. ඔය කෝටිපතියන් එක්කෙනෙක් තමයි ඇපල් සමාගමේ ලොක්කා කියලා කියන්නේ. ඇපල් සමාගමේ ලොක්කා නායකයා, අයිතිකාරයා. එයා කියනවා මැරෙන්න සතියකට කලින් හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා විස්තර. සතියකට කලින් කතාවක් කරනවා. මොකද්ද කතාව? එයාට ලේපිලිකාවක්. ડોක්ටර්ස්ලා කියනවාට ආයේ ජීවත් වෙන්න කාලයක් නැහැ. කාලය ඉවරයි. එයා ප්‍රකාශයක් කරනවා මාධ්‍යයට නිකුත් කරනවා. මොකද්ද? මට ලෝකෙන් භාගයක් ගන්න සල්ලි තියෙනවා. ලෝකෙන් භාගයක් මට ගත්ත හැකි තරම් මට සල්ලි තියෙනවා. තව හම්බෙනවා. අදට ලෝකීය අංක 5 අංක 6 දෙකද නැපල් සමාගම ඒ තරම් සල්ලි හම්බ වෙනවා නැපල් සමාගමට. ඒ තරම් සල්ලි එනවා යාලට. සල්ලි තියෙනවා තව හම්බ වෙනවා. එයා කියනවා. භාගයක් මට ගත්ත හැකි ලෝකෙන් සල්ලි වලට ගන්න පුළුවන්. ඒ තරම් මට සල්ලි තියෙනවා. අද වෙනකන් මම කරේ සල්ලි හම්බ කරා විතරයි. සල්ලි හම්බ කරා විතරයි. හැබැයි මම ජීවත් වුණේ නැහැ. අන්තිම වෙලාවේ කියන්නේ වැඩක් නැහැ.
මට තව මාස 3ක් ජීවත් වෙන්න ඕනි. එයා කියනවා මාස 3ක් තව ජීවත් වෙන්න ඕනි. ඇයි? හම්බ කරපු සල්ලි වලින් මට ජීවත් වෙන්න ඕන. මං ජීවත් වෙලා නැහැ. හම්බ කරා විතරයි. හැබැයි සතියකට පස්සේ මැරෙනවා. සතියයි ඉන්නේ. ලේපිලිකාවක් ඉන්න. මේක අපි ගන්න දෙයක් තියෙනවා අපිට. මොකද්ද? මොන දේ කරත් යන්න වෙනවා. යන දවසේ පසුතැවිලි වෙන්න වෙනවා. ලෝකෙට පේන මොනවා කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ ලෝකේ භාගයක් ගන්න සල්ලි තිබ්බත් ආයුෂ ගන්න බෑ සල්ලි වලට. ආයුෂ ගන්න බෑ. එන්න කියපු වෙලාවට යන්න බලන් ඉන්න ඕන. සූදානම්ෙන් ඉන්න ඕන. මැරෙන්න. ඉපදුන කෙනා මැරෙනවා කියන බලාපොරොත්තුෙන් ඉන්න ඕන. ඒ නිසා පසුතැවිලි වෙන දේවල් කරලා වැඩක් නැහැ. මැරෙන වෙලාවේ අඬ මැරෙන්න වෙයි. අඬ මැරිලා වැඩක් තියනවා. වැඩක් නැහැ. දුකක් විතරයිනේ. ජීවිතේ දිහා හැරිලා බලනකොට පසුතැවිල්ලක් නම් ඉතුරු වෙලා තියෙන්නේ. ජීවිතේ දිහා හැරිලා බලනකොට දුකක් නම් ඉතුරු වෙලා තියෙන වේදනාවක් නම් ශෝකයක් නම් වැඩක් තියෙනවද? බුදුහාමුදුරු කියන්නේ ඒකයි. අතීතේ කරපු දේවල් ගැන හිත හිතා පසුතැවෙන්න එපා. අනාගතය ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියන්න එපා. හෙට මැරෙන්න පුළුවන්. මේ මොහොතේ හරියට ජීවත් වෙන්න. බුදුදහම කියන්නේ ඔච්චරයි. අනාගතය ගැන වැඩිපුර හිතන්න යන්න එපා. අතීතය ගැන හිතා පසුතැවෙන්න එපා. මොකද අපිට නැති වෙන්නේ මේ මොහොත. අතීතය ගැන හිතා ඉන්නකොට නැති වෙලා යන මොන වෙලාවද? මේ මොහොත නැති වෙනවා අපිට. අනාගතය ගැන ඕනෙවට වඩා බලාපොරොත්තු තියන් ඉන්නකොට මේ මොහොත නැති වෙලා යනවා අපිට. ඔය දෙකම පැත්තකින් තියලා මේ මොහොතේ ජීවත් වෙන්න හරියට. මේ මොහොතේ හරියට ජීවත් වුණොත් ඊළඟ තප්පරේ අපිට පුළුවන් අතීතය ගැන හිතලා ඕනනම් සතුටු වෙන්න. පසුතැවිල්ලක් නැහැ. එයි මේ මොහොතේ හරියට ජීවත් වෙලා. අද මොකද වෙන්නේ? අනාගතය ගැන හිතලා තමයි බොරු වැඩ ඔක්කොම කරන්නේ. බොරු වැඩ ගොඩාක් කරන අනාගතය ගැන හිතලානේ. හෙට මට මේක වෙයි, අනිද්දා මට මේක වෙයි, ලබන අවුරුද්ද මට මේක වෙයි. බොරු බලාපොරොත්තු ගොඩාක් පොදි ගහගෙන මේ මොහොත නැති කරලා පස්සේ හිතනවා අපරාධ මට ඊයේ කරන්න තිබ්බ වැඩේ නේද මේක? මීට කලින් මට මේක කරන්න තිබ්බ නේද කියලා පසුතැවෙනවා. ඒ පසුතැවිල්ලට වැඩ කරන්න එපා. මේ මොහොතේ කරන්න තියෙන වැඩේ කරන්න කියන එකයි බුදුදහම කියන්නේ. ඕකට කියනවා සමාධියක් කියලා. සතිය. සතිය පිහිටු වෙනවා. සති සම්පජඤ්ඤය කියලා කියනවා. ඕකයි ජීවිතේට ඕනේ. මේ මොහොතේ ජීවත් වෙන්න. අද ධර්ම දේශනාව ඔබ කරගත්තේ මරණයක් මූලික කරගෙන. හැබැයි මරණය ගැන අඬන්න අවශ්‍ය නැහැ. මේ මරණයෙන් අපි දෙයක් ගන්න ඕන ජීවිතේට. අපේ ජීවිතේට. මිනිහක් ගෙදෙට්ට ගේන්නේ මිනිහ දිහා බලලා අඬන්න නෙවෙයි. ගේන්න හේතුවක් තියෙනවා. දේහයක් ගේන්න හේතුවක් තියෙනවා. අඬන්න නෙවෙයි ගේන්නේ. දුක් වෙන්න නෙවෙයි ගේන්නේ. මොකටද ගේන්නේ? ඇයි ගේන්නේ? ඒක දිහා බලා තමන්ගේ ජීවිතේ දකින්න. ඒකටයි මිනිහා ගෙදෙට්ට ගේන්නේ. නැත්තම් ඕක ගෙනාව කියලා පණ ඉන්නේ නැහැ. ඒක ගෙනාව කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. වියදම් වෙනවා විතරයිනේ. ලැබෙන දෙයක් නැහැ. අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ඒකෙන්. අපි වගේ කෙනෙක් නේද? අපි වගේ ශරීරයක් පාවිච්චි කරා නේද? අපි වගේ ඉපදුනා නේද? අපි වගේ ජීවත් වුණා නේද? හැබැයි හිටපු ගමන් මැරුණා නේද? අපිටත් ඔය ටිකම නේද? අන්න ඕක හිතන්න තමයි දේහයක් ගෙදෙට්ට ගේන්නේ. පාංශකෝලයක් දෙන්නේ. මතක බණක් කියන්නේ. මේ ඔක්කොම කරන්න ওই ටික ජීවිතේට ගන්න. අද ගන්න මේ ටික ජීවිතේට. නැතුව මලගෙවල් වලට ගිහලා බොණ්ඩ, කැරම් ගහන්න ඕවට නෙවෙයි මලගෙවල් තියෙන්නේ. අද මලගෙවල් වල නන්නේ ඒවට. අපි දැකලා තියෙනවා ඕන තරම් බෝතලේ නැත්තම් මලගෙදර යන්නේ නැහැ. එහෙම ඉන්නවා. කැරම් බෝඩ් එක බූරු කුට්ටම නැත්තම් මලගෙදර යන්නේ නැහැ. බණ ගෙදෙට්ට එන්නේ රෑ 8ට. ඇයි? බණ ඉවරයි. කෑමට එන්නේ. එහෙම ඉන්නවා.
බණ පටන් ගන්න 7ට එන්නේ 8ට. බණ ඉවර වෙලා අපි යනකොට තමයි එන්නේ. බණ අහන්න. බොරුනේ මොකටද ආවේ? එන්න දෙවිට නේද හොඳයි. ඊතර මිනිස්සුන්ට වදයක් විතරයි. අවශ්‍ය දේ කෙරෙන්නේ නැත්නම් ආයෙ වැඩක් නැහැ නෙන්න ඕනේ නැහැ. ඉදෙට්ටලා ඉන්නවා. අද සමාජයේ ඇත්ත ඕක. ලෝකෙට ලොකුවට පෙන්වන්න හදුවට ඇත්තටම ඇතුලේ හිස් මිනිස්සෙක් ඉන්නේ. ගොඩාක් අය එහෙමයි. හිස් ජීවිත ගත කරන්නේ වැඩක් නැහැ. ඔවා තේරුම් ගන්න වයසක කාලේ සුදුරෙදිය නම් පන්සල් ගියාට බේරෙන්න බෑ. කරන්න තියෙන ඔක්කොම කරලා අන්තිමේට යනවා සුදුරෙද්ද දෙන්න පොයට සිල් ගන්න වැඩක් තියෙනවා. ඇති වැඩක් නැහැ ඔයගේ. මම කලින් කිව්වේ පසුතැවෙන්න තමයි වෙන්නේ. දාඩක් පසුතැවෙනවා ගිහිල්ලා. රවට්ටලා. එදාටත් තමන් රවට්ටනවා. අටසිල් රකින්න. පන්සිල් පද පහ රැක ගන්න බැරි මිනිස්සු අටසිල් රකින්න යනවා. වැඩක් තියෙනවා. ඔය සිල් ටික රකින්න බැරි මිනිස්සයා දස්සිල් ගන්නවා. වැඩක් තියෙනවා. වැඩක් නැහැ. ඔක්කොම හිස් වැඩ, බොරු වැඩ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ අන්නෝවට. මිත්‍යා දෘෂ්ටි, වැරදි දැක්ම. ඒවා හදාගන්න, ඒවා කරන්න එපා. කරන් ගහන්න මලගෙවල් වල යන්න එපා. බොණ්ඩ මලගෙවල් වල යන්න එපා. අනම්මනම් වලට මලගෙවල් වලට යන්න එපා. ගිහිල්ලා ගන්න තියෙන දේ ගන්න. සල්ලි නෙවෙයි, සමහර ගෙවල් වල එහෙම වෙනවනේ. මලගෙ දෙට්ට ඇවිල්ලා යනකොට මල් පැලේ නෑ. අරන් ගිහිල්ලා. කබඩ් එකේ තිබ්බ සල්ලි ටික නෑ අරන් ගිහිල්ලා. ඒවා නෙවෙයි මම මේ ගන්න කියන්නේ. ජීවිතේට දෙයක් ගන්න. ජීවිතේට දෙයක් ගන්න. මල ගෙදරට ගිහිල්ලා, බණ ගෙදරට ගිහිල්ලා. දාන ගෙදරට යන්න කියන්නේ උදව් කරන්න. උදව් කරනවා කියන්නේ මොකද්ද? පිනට සම්බන්ධ වෙනවා කියන්නේ. පිනට සම්බන්ධ වෙනවා කියන්නේ. ඒ පින Tamanටත් තියෙනවා එතකොට. ඒකටයි යන්නේ. දාන ගෙදරට යන්නේ ඒකට. බණ ගෙදරට යන්නේ බණ අහන්න. අහලා දෙයක් ගන්න. සමහරව ඉන්න මේ වෙලාවෙත් ඇති පාරේ බණ අහන්න ඇවිල්ලා. ඊම් බැලුවත් බලාගත්තා. බයිනවනේ මේක තමයි ඇත්ත. හරිනම් බනින්න ඕනි මූණටම. ඇත්ත ඒකයි. බණ අහන්න එන්නේ ඇහෙන සීමාවවත් නැහැ. සමහරු. එහෙම කරන්න එපා. වැරදි. එතන බලන්න පිරිමියා කී දෙන දින අතන දෙන්නේ තුන් දෙනෙක් ඉන්න එච්චරයි. වැඩිපුරමිනේ ගෑනුවනේ. පොයේ දවසටත් ඔහොමනේ. පිරිමි පාරස අනිත් පැත්තටම යන්නේ. ගොඩක් අය. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ තමයි හොඳ දේ කරන්න යන්නේ. ඒක කරන්න එපා. වැරදි. ඒකල සමාජයක් දියුණු කරන්න බෑ. රටක් දියුණු කරන්න බෑ. සංස්කෘතියක් රකින්න බෑ ඔහොම. හරි දේ හරි විදිහට දකින්න, හරි දේ බය නැතුව කරන්න. ඇත්ත වසන් කරන්න එපා. ඇත්තට ඉඩ දෙන්න. ඒකයි ජීවිත වටිනාකමක් තියෙන්නේ. ඇයි අපි හැම කෙනෙක්ම මැරෙන මිනිස්සු. හැම කෙනෙක්ම මැරෙන මිනිස්සු. මරණයට සූදානම් වෙලා ජීවත් වෙන්න. අන්න ඕකයි අද ධර්ම දේශනාව තුළින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පැයකට වැඩි කාලයක් ගියා. ඒ නිසා මම මෙතනින් එහාට ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ගියාට පස්සෙත් මට බයිනවනේ ඊට පස්සේ. ඒකින්ද ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ಗುಣ වර්ණනා කරේ නන්නේ. ඒක මගේ හැටි. සිරිමල් මහත්මයා පන්සලට ගොඩාක් වැඩ කරන මිනිස්සෙක් මහත්මයෙක්. ඒකෙදා පාංශුකුල වෙලාවේ කියවුණා. මම හිතනවා ආයෙ කියන්න අවශ්‍ය නැහැ කියලා. ඒක මගේ හැටියක්. මම ಗುಣ වර්ණනා කරන්නේ නැහැ කාගේවත්. මොකද ಗುಣ වර්ණනා කරන අනිත් අයට ඉරිසිය හිතෙනවා. ගොඩක් අය. ඒකින් නිකන් පව පුරවන්න ඕනේ නෑනේ. ඒ නිසා මම කාගේවත් ಗುಣ වර්ණනා කරන්න යන්නෙත් නෑ. ඕනකට බනින්න යන්නෙත් නෑ. දොස් කියන්න යන්නෙත් නෑ. ඒක තව කෙනෙක්ට හොඳ නෑ. Taman දන්නවා Taman ලෝකෙට කරන දේවල් ආත්ම විශ්වාසය Tamanට තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. අපි දන්න විදිහට මම කෙටියෙන්ම කිව්වේ හොඳට ජීවත් වෙන කෙනෙක් කියලා. ඉතින් එහාට ආය වචනයක්වත් කියන්න අවශ්‍ය නෑ. කෙසේ නමුත් අද පැය එකමාරකට වැඩි කාලයක් පුරාවට තමන්ගේ නිවාසස්ථානයේ තමන්ගේ පුතණුවන් වෙනුවෙන් ධර්ම දේශනාවක් දේශනා කරවගත්තා. ධර්ම දේශනාවට ඔබ මූලිකත්වයේ ගත්තේ ඒ.එම්. චානක ප්‍රියංකර බණ්ඩාර විජේරත්න තමන්ගේ පුතණුවන්ට සහෝදරයාට ඥාතිවරයාට පරලෝක වශයෙන් කරන්න තියෙන යුතුයකම වගකීම ඉෂ්ට කරන්නට අවශ්‍යයි කියන ආකල්පය ඇතිව ඒ සඳහා ඔබ ධර්ම දේශනාමය පින්කමක් සූදානම් කරගත්තා. පැයකට අධික කාලයක් පුරාවට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරගත්තා. ධර්ම ශ්‍රවණමය වශයෙන් බොහෝ පින්දහම් සිද්ධ කරගන්න අනුගත වුණා. බුදුන් දහම් සංගුණ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන් යුක්තව
පිනපව පිළිබඳ ප්‍රඥාවෙන් යුක්තව යහපත් ආකල්ප වලින් වටිනා පින්කමක් සිද්ධ කරගත්තාය කියන සතුට ඔබේ හිතේ ඇති කරගන්න. ඒ සතුට තුලින් උපදවන්නා වූ ශක්තිය, බලය, පින දැනට දවස් 6කට පමණ පෙර මිය පරලොව ගිය චානක ප්‍රියංකර බණ්ඩාර විජේරත්න මහත්මාණන්ට මේ පින් අපි අනුමෝදන් වෙත්වා. එතුමන්ගේ පරලෝක ජීවිතයේදී කිසිම හේතුවක් මත අඩු ආයුෂයකින් මිය යන්නට අල්පායුෂ්ක ජීවිතයක් නොවේවා. කිසිම කරදරයක් බාධකයක් නැතුව දීර්ඝායුෂ වින්දනය කරන්න, නිදුක් නිරෝගීමත් භව සම්පත්තියක් උදා කරගන්නට අපි මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවාය කියලා සාදු පිටින් අනුමෝදන් කරමු. ඒත් එක්කම ඔබ නමින් මිය පරලොව ගිහින් ඔබෙන් පින් ගන්න යම්තාක් පිරිසක් බලාපොරොත්තු වෙත්නම් ඒ පින් බලාපොරොත්තු වන සියලු මියගිය ඥාතීන්ටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. තමන් කළා වූ පිනක්සේ මේ පින් ලබාගෙන දුකින් අත මිදෙත්වා. චානක ප්‍රියංකර මහත්මයා නම් ප්‍රමුඛ සියලු මියගිය ඥාතීන්ම තම තමන්ගේ ආත්ම භාවයන් සැපයෙන් සැපයටපත් කරගෙන දුකින් මිදිලා උතුම් නිවනින් සැනසෙන්නට හේතු ශක්තියම ලබත්වාය කියන ආකල්පයෙන් මාත් එක්ක මේ ගාථා කියලා පින් දෙමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ඔබ හැම දිනාගේම ජීවිතාදී ලෝකය ආරක්ෂා කරන පින් කැමති පින් බලාපොරොත්තු වෙන සියලු දෙවියෝ මේ පින් ලබත්වා. දෙවියන්ගේ දිව්‍ය ආත්ම භාවයන් සපවත් භාවයටපත් කරගනිත්වා. පින් කැමති පින් බලාපොරොත්තු වෙන සියලු අමනුෂ්‍ය කොට්ටාශයන් මේ පින් ලබත්වා. දෙවියන්ද සියලු අමනුෂ්‍යයන්ද සියලු සත්වයන්ද උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් ශක්තියෙන් හේතු වාසනාව ලබත්වාය කියන අදහසින් මේ ගාථාවන් මාත් එක්ක කියවලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම කල්පනා කරමු අද හවස් කාලේ දැන් පැයකට අධික කාලයක් එකතැන රැඳී ඉඳිමින් නිවසේ ප්‍රධානියා විදිහට සිරිමල් මහත්මාණන්, එමෙතිනිය, ඒ වගේම චානක මහත්මාණන්ගේ සහෝදරයාණන් ඇතුළු ඥාති හිතයිශීන් හිතවත් අසල්වැසි සියලු දෙනා ඒක රාශිය වෙලා ඉතා වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. පැයකට අධික කාලයක් පුරාවට අපහසුතා මැද්දේ නමුත් ධර්ම දේශනාවට ශ්‍රවණය කරා. එක දිගට ඉඳන් ඉන්නවා කියන එක අමාරුයිනේ. ඒකනේ ඇත්ත. පැයකමාරක් ඉඳන් ඉන්නවා කියන ගොඩක් අමාරු වැඩක්. ඔබ කරලා තියෙන ඉතා අමාරුවෙන් නමුත් වටිනා පින්කමක්. කැපකිරීම කරන තරමට පින්කමේ ආශිර්වාදයේ වැඩි වෙනවා මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ වටිනා පින්කමක් සිද්ධ කරගත්ත ඒ කැපකිරීම මැද්දේ ඒ තුලින් ලබන්න පුළුවන් ආනිසංසය මහත්ඵල මහානිසංස වශයෙන් ලබා ගන්නවා. එසේ ලබාගත්තා වූ පින්දහම් ඔබ හැම දිනාටත් ඒකාකාරී හේතු ප්‍රත්‍ය වේවා. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, සතර දළදා වහන්සේගේ ආශිර්වාදය, විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට රැකවරණය, දෙවියන්ගේ දේව ආශිර්වාදය ඔබ හැම දිනා විශ්ේ ලැබේවා. කායිකව මානසික වැති වෙලා තිබෙන නැති වෙන්නට තිබෙන සියලු අපල උපද්‍රව කරදර බාධක රෝග උපද්‍රවයන් දුරු වේවා. නිදුක් නිරෝගීමත් භාවයේ චිර ජීවනයේ උදා කරගෙන කරන කියන සියලු කටයුතු සාර්ථක භාවයට පත් කරගෙන බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනීය උතුම් නිවන පිණිස මේ කුසල් ඔබ හැම දිනාටද ආශිර්වාදයක්ම වේවා, හේතු වාසනාම් වේවා ප්‍රාර්ථනාවෙන් මාත් එක්ක මේ විදිහට කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු